Okay, hello everyone. This is our day 10. හරි. අපි 10 වෙනි දවස් තමයි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ වෙන්නේ. එතකොට අපි දවස් 10ක්, ඒ කියන්නේ අපි plan කරපු 40 days වලින් දැන් a quarter of days හරි. දවස් වලින් නේද? කාලා දවස් සංජිතෙන් කාලා. හරි quarter ප්‍රමාණයක් අපි අවසන් කරලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපි ඇවිල්ලා තියෙන තැන ඊටම හොඳයි ඒ කාලය තුළ. හරි හොඳ මට්ටමකට අපි දැන් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ස්පීඩ් එකෙන් අපි ගියාම අපිට ඒ සමස්තය ආවරණය කරගෙන ඉදිරියට ය아가න්න පුළුවන් අනිවාර්යයෙන්. right. එහෙනම් අපි day 10 එකේ ආරම්භය සනිටුමන් කරනවා. ඒතර මේකෙදි ඊට කලින් අපි ඉගෙනගත්තු පාඩම් වල මම සමරි එකක් ඔයගලන්ට හදලා දීලා තියෙනවා. ඊට අමතරව මම හැම දවසම කරනවා වගේ රිවිෂන් එකක්. හරි. එතෙන්ට අපි සූදානම් මුලින්ම වාක්‍ය ඔයගලන්ගෙන් අහනවා. ඒතර ඒ වාක්‍ය ටික ඔයගලන්ට සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි අපේ ඒතකොට ඒ තුලින් ඒක ඔයගොල්ලෝ 100% 100% සක්සස් වෙනවා නම් ඔයගොල්ලෝ ඒ තුල එහෙනම් ඔයගලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම එතනින් ඉදිරියට වැඩ ටික හදාගන්න පේපර් වලට උත්තර ලියන්න ඒවල ඇස්ති කරගන්න. හැබැයි මෙතන මේ මම අහන සිංහල වාක්‍ය ගන්නොත් එකෙන් අහන්නේ. ඒතකොට ඒ ටික ඔයගලන්ට හරි තැනට ගිහිල්ලා අඳුරගෙන එකපාරෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ මම කියද්දිම. එහෙනම් අපි ඉක්මනින් වැඩ ටික අද දවස් තුල අවසන් කරගමු. හරි එහෙනම් පළවෙනි වාක්‍ය මම ලබා දෙනවා ඔයගොල්ලන්ට පළවෙනි රිවිෂන් විදියට. එහෙනම් පළවෙනි වාක්‍යෙ BMI CH එකේ ඊළඟ මාසේ මොකක් හරි උත්සවයක් තියෙයිද? BMI CH එකේ ඊළඟ මාසේ මොකක් හරි උත්සවයක් තියෙයිද? වාක්‍ය හදාගන්න. BMI CH එකේ ඊළඟ මාසේ මොකක් හරි උත්සවයක් තියෙයිද? හොඳයි අපි බලමු. දැන් ඔයගොල්ලෝ හරි තැනට ගියාද කියලා බලන්න. මම වැඩි වෙලා ගන්න නැහැ දැන් හරි. දවස් කීපයක් මම පුරුදු පුහුණු කළා ඔයගොල්ලන්ට මේ වාගේ වාක්‍යයක් අපිට ආපු ගමන්. දැන් ඔයගොල්ලන්ගේ ඔළුවට එන්නේ මේ වගේ අයිඩියාස් නේ. විභාග රචනාවක් ලියනකොට ඔයගොල්ලන්ගේ ඔළුවට එන්නේ සිංහලෙන් මේ වගේ අදහසක්. ඒතර ඒක අපි හරවා ගන්න ඕනේ. නිවැරදි විදියට හරියට ග්‍රැමටික තියෙන ඒ වාක්‍ය අපි ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ ඉංග්‍රීසි වලට. හරි. ඊළඟ මාසේ BMI CH එකේ මොනවා හරි උත්සවයක් තියෙයිද නේ? මොකක් හරි උත්සවයක් තියෙයිද කියලා මම වාක්‍යය අහුවේ. එතකොට ඒකෙදි ඔයගොල්ලෝ මුලින්ම තෝරගන්න ඕනේ වාක්‍ය කොයි විදිහේ දෙයක්ද? ඒ කියන්නේ මොකක් හරි ස්වභාවයක් ගැන කියන එකක්ද? පිළිටීමක්ද? අයිතියක්ද? එහෙම නැත්නම් හැකියාවක්ද කියන ওই පාඩම් හතර තමයි අපි ප්‍රධාන කොටස් විදිහට සාකච්ඡා කළේ මේ දක්වා. එහෙනම් ඒකෙන් අපිට ඔක කියන්න පුළුවන් පිළිටීමට නේද? ඊළඟ BMI CH එකේ තියෙන මොකක් හරි කොහේ හරි තියෙන මොකක් හරි දෙයක් ගැන. කියනවා නම් අපි ඒක යොදන්නේ පිළිටීමකට. situation. It's a situation. කොහේ තියෙන මේ සිටුේෂන් එකක්ද? ඒක කාලේ ටයිම් එක ගැන බලමු. ඔයගොල්ලන්ට තේරෙනවා ඒක මොන ටයිම් කියලාද? ෆියුචර් ටයිම්. ඊළඟ මාසේ නේද? එහෙනම් කෙලින්ම ආයේ තර්කයක් නැහැ ෆියුචර්. ඊළඟට මේක තියෙයිද කියලා අපේනේ යන ප්‍රශ්නයක් වෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට හරියටම හරියටම ග්‍රැමර් පාර්ට් එක ඔයගොල්ලන්ට දැන් තෝරගන්න පුළුවන් හරියට there will be කියලා ඔයගොල්ලෝ ග්‍රැමර් පාර්ට් එක සකස් කරගන්න ඕනේ. ඒකට අදාළ ප්‍රශ්නයක් විදිහට අපි will there be a කියන්නේ. හරි. අනම මම බෝඩ් එකේ ලියනවා බලන්න ඔයගොල්ලෝ අදාළතු වාක්‍ය සාර්ථකද කියලා. will there be කියලා දාන්න නැතුව මම දන්නවා මොකක් හරි උත්සවයක් නේ. එහෙනම් මොකක් හරි උත්සවයක් කියන්නේ නැතුව මට දාන්න පුළුවන් any. Will there be any festival at BMICH next month? මොනවා? Will there be any festival at BMICH next month? Right. ඊළඟ වාක්‍යයක් බලමු. ඔහුට අද දුම්රිය අල්ලා ගැනීමට නොහැකි වේවි. ගෙදරින් ගිය පරක්කු වෙලා. හරි. අතමාරේ දුම්රියට හරිනම් යන්න ඕනේ. 6:00ටවත් ගෙදරින් යන්න ඕනේ. නමුත් අද යද්දි 7යි. ඒතර කොහොමත් අපි දන්නවා විශේෂිත මොකක් හරි වෙලා දුම්රිය ප්‍රමාද වීමක් එහෙම නොවුනොත්
අපිට පුළුවන් කියන්න මේ වගේ වාක්‍යයක් ඔහුට අද දුම්රිය අල්ලා ගැනීමට නොහැකි වේවි. හරි ඔහුට අද දුම්රිය අල්ලා ගැනීමට නොහැකි වේවි. හදා ගන්නවා. හොඳයි බලමු අපි. කොතෙන්ද යන්නේ? ability වලට. ability වල future. ability future වල negative form එකට තමයි දැන් මම ටිකකට කලින් කියපු වාක්‍යේ අයත් වෙන්නේ. එහෙනම් ability future negative කියව ගමන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕනේ. හරිනම් ඔයගොල්ලෝ හරියට ප්‍රැක්ටිස් වෙලා තියෙනවා නම් ගිය වීඩියෝස් හොඳට ග්‍රහණය කරගෙන තියෙනවා නම් ටක් ගාලා මතක් වෙනවා මේ කතා කරනවා කියලාද won't be able to will be able to කියන භාවිතය අපි කතා කරේ ability වල future එක කියනද එනවා ඒක නෙගටිව් කරන්න අපි will not එහෙම නැත්නම් won't කියන එක භාවිත කරන්න පුළුවන්. ඒවා නොහුරුයි නම් මතක නැහැ වගේ නම් අපහු day 9 8 videos බලන්න. එහෙනම් වාක්‍ය අපි හදාගමු. he subject එක he වෙනවා මෙතන. he won't be able to will not කියන එකයි මෙතන මම පිටි කරලා තියෙන්නේ. won't be able to catch the train today. He won't be able to catch the train today. Third sentence එක බලමු අපි. Ya හරියට මම නම් බලලා ගන්නවා. ඊට පස්සේ මෙහෙම අපි කියමු. ටික කාලයකට කලින් අපිට පුළුවන් වුණා රුපියල් 20000කින් ෆෝන් එකක් ගන්න. හොඳයි ඔය වගේ අදම බලන්න ඒකට එකතු වෙන කැලිටියකුත් තියෙනවා. දැන් මේ කාලේ ඔය ගොඩක් ගණන් වැඩි වෙලා තියෙනවා. අපිට රටින් එන ඒවා එහෙම ගොඩක් භාණ්ඩවල වැඩි මිල. මොකද මේ වීඩියෝ එක කරන කාලේ මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක ටිකක් යලි පිබිදෙන කාලයක් හරි. කොරෝනා ප්‍රශ්න ටික ටික අඩු වෙගෙන යන ගමන් ආයෙ යලි පිබිදෙන කාලේ. ඒ නිසා මේ කාලේ ගොඩක් ගණන් වැඩි බඩුවල විශේෂයෙන්ම ආනයනික බඩුවලම ගණන් ගොඩක් වැඩි. ඒතර මොබයිල් ෆෝන්ස් හදන්නේ ඒ යටතේ නේද මට මෙහෙම වාක්‍යයක් මතක් වෙනවා. එතකොට ටික කලකට පෙර මට නැත්නම් අපිට කියමු අපි ටික කලකට පෙර අපිට පුළුවන් වුණා රුපියල් 20000කින් ජංගම දුරකථන නැත්නම් ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්නට. අපිට ටික කලකට පෙර රුපියල් 20000කින් ජංගම දුරකථනයක් මිලදී ගත හැකි විය. හදන්නවා. හරිද? හදාගත්තා බලමු අපි. එතකොට ඒකත් කලින් අපි කතා කරපු එකේම ප්‍රධාන පාර්ට් එක වෙන්නේ මේන් පාර්ට් එක එතන. මේන් ලෙසන් එක වෙන්නේ ability. ability වල හැබැයි මම කිව්වේ දැන් කලින් කිව්වේ future දැන් කියන්නේ කාලය time එක fast වෙලා කාලය මාරු වෙලා. time එක change වෙලා හරි. ඊළඟට ඒකෙදි කියන්නේ මේ වගේ negative එකක් නෙමෙයි ඇති අර්ථයක් affirmative form එකේ. හරි එහෙනම් බලමු වාක්‍යේ ලිමෙන්ද could වලින් ඔයගොල්ලන්ට මතක ඇති භාවිතය අපිට පුළුවන් වුණා එහෙනම් we could buy අපිට පුළුවන් වුණා මිලදී ගන්නට මොකද්ද a smartphone රුපියල් 20000 with 20,000 rupees rupees some time back. කාලයක් ටික කාලයකට පෙර කියලා කියන්න මේ විදිහ වචන ගොඩක් මම මේ අතීත කාලය උගන්වනකොට ability වල විතරක් නෙමෙයි තවත් අනෙක් පාඩම් වලත් අතීතයේ කරනකොට ඔය වගේ some time back in those days then
in the past හරි last year last night ඔය වගේ ගොඩක් වචන භාවිත කරා ඒවා ඔයගොල්ලෝ භාවිත කරන්න විශේෂයෙන් රචනා වගේ කියන්න ගියාපුවම ඕනේ යනවා දැන් බලන්න අපේ වාක්‍යය we could buy a smartphone අපිට පුළුවන් වුණා මිලදී ගන්නට ජංගම දුරකථනය ස්මාර්ට් දුරකථනය with 20,000 rupees ඒ කියන්නේ රුපියල් 20000කින් දැන් රුපියල් 20000කින් ගන්න බෑ දැන් අඩුම ගානේ 30000ක්වත් ඕනේ සාමාන්‍ය මට්ටමේවත් මේ ස්මාර්ට්ෆෝන් එක ගන්න 20000 විතර තියෙනවා ඉතින් ඔය පාවිච්චි කරලා නේද ඉරි ගියපු ඒවා හරි ඒ වගේ ඒවා පුළුවන් හරි sometime back කලකට හරි එහෙනම් මේ වාක්‍යය හරි හදාගන්න ඒවා ගැටලු තියෙනවා නම් මොනවා හරි ඊට පස්සේ ඔබට ඒ අවස්ථාවේදී කිසියම් හෝ මුදලක් තිබුණේ නැද්ද? ඔබට ඒ අවස්ථාවේදී කිසියම් හෝ මුදලක් තිබුණේ නැද්ද? හදාගන්නවා. හරි බලමු. එතකොට ඒ කියන්නේ කෙලින්ම ඔයාලට තිබුණේ නැද්ද? මට තියෙනවා අපිට තියෙනවා ඔයාලට තියෙනවා ඒක possession විදිහට අපිට සලකන්න පුළුවන් කෙනෙකුගේ තියෙන අයිතියක් විදිහට නේද? එතකොට තිබුණේ නැද්ද කිව්වම possession වල past තිබුණේ නැද්ද කියලා අහන නිසා negative interrogative. එහෙනම් possession past negative interrogative ආකාරයේ වාක්‍යයක් වෙනවා. එහෙනම් ඒක කියද්දිම ඔයගොල්ලෝ මතක් කරගන්න ඕනේ ආකාරයේ ස්වභාවය කොහොමද වාක්‍යයේ තියෙන්නේ? hadn't තුල තියෙන්න ඕනේ. hadn't අපි මේ possession වල past වලට ගන්න එහෙනම් hadn't you any money ඒ කියන්නේ මුදල් කිසියම් හෝ ප්‍රමාණයක් තිබුණේ නැද්ද at that time hadn't you any money at that time ඊළඟ වාක්‍ය බලමු අපි ඊයේ ඔබලාගේ ප්‍රදේශයේ පෙරහැර උත්සවයක් පෙරහැරක් තිබුණාද ඊයේ ඔබලාගේ ප්‍රදේශයේ පෙරහැර උත්සවයක් තිබුණාද පෙරහැරට කියන්නේ පෙරහැර ෆෙස්ටිවල් කියලාම දාන්න ඒකයි මම පෙරහැර උත්සවයක් කියලා කිව්වේ පෙරහැර ෆෙස්ටිවල් ඊයේ ඔබලාගේ ප්‍රදේශයේ පෙරහැර උත්සවයක් තිබුණාද හදාගන්නවා අපි බලමු වාක්‍ය. එතකොට දිහාවක තියෙන මොකක් හරි දෙයක්. එහෙනම් ප්‍රදේශයක නැත්නම් කොහේ හරි තැනක තියෙන මොකක් හරි දෙයක් ගැන නේ කියන්නේ. එහෙනම් ඒක කිසිම සිටුේෂන් වලට යන වාක්‍ය. සිටුේෂනල් පාස්ට් කියන එක ඔයගලන්ට අවබෝධ ඇති. ඒ වගේම ක්වෙස්චන් එකක් කියලා අවබෝධ තිබුණාද කියලා එන්නේ. එහෙනම් පෙරහැරක් ගැන මෙන්න එකක් ගැන අහන්නේ. එහෙනම් was there a පෙරහැර ෆෙස්ටිවල්. පෙරහැර එක මේ වගේ අර සිංහල වචනයක් සිංග්ලිෂ් වලින් වගේ ලියනවා නම් අපි මේ වගේ අර ප්‍රමාණ ටික දාන්න ඕනේ හරි පෙරහැර ෆෙස්ටිවල් in your area ඔබේ ප්‍රදේශයේ in your area yesterday right බලන්න ඒක හරියට කියලා යනවා හරි 6 last sentence එක දාන්න එක මෙහෙම අපි ඔබ පාර මාරු වීමට පෙර දෙවතාවක් දෙපස බැලිය යුතුය. ඔබ පාර මාරු වීමට පෙර දෙවතාවක් දෙපස බැලිය යුතුය. හදාගන්න වාක්‍යය.
හරි බලමු ඒක කොහෙන් අප ගත්ත කියලා කොහෙන් පාත් වෙච්ච එකද කියලා බලනවා ඇති දැන් අපි කතා කරන්නේ හැමතිස්සෙම පොසිෂන් ස්වභාවයක් ගැනද සිටුේෂන්ද පොසිෂන්ද ඇබිලිටිද කියලා කියන වෙන එකක් යුතුය කියලා එහෙම එකක් කරාද ඔව් කරා ඩේ එක බලන්න මොකද්ද කියලා හරියටම ඩේ 5 6 වගේ කාලෙක මට මතක විදියට ඒ ටියුට් එකේ ඇති ටියුට් එකෙන් සර්ච් කරලා අපැදිලිනා වීඩියෝ එකක් බලන්න මොකක්ද ඒකෙදි අදහස් කරේ අපි යුතුය මොනවා හරි දෙයක් කළ යුතුයි කියන්නේ භාවිතයක් විදියට should සහ must කියන helping verb දෙක auxiliaries භාවිත කරා. ඒකෙන් කියන මොනවා හරි දෙයක් කළ යුතුයි විය යුතුයි කියන අදහස. යනවා ඔබ කළ යුතුයි. ඒතර ඒකෙදි ගොඩක් වෙලාවට must දාන්න පුළුවන්. මොකද ඒක අපිට හානියක් වෙනවා සමහරක් වෙලාවට එහෙම බලලා පාරුණ නැත්නම් පාර මාරුණ නැත්නම්. එහෙනම් අපි ඒක දාමු you must කියලා මම දානවා. නැත්නම් should දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. නමුත් should වලට වඩා ප්‍රබල අක්ෂරය power එක වැඩි must. You must look. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් check කියලා දාන්නත් නැත්නම් look කියන එක මම කියන්නම්. You must look both sides. both sides කියලා කියන්නේ left and right. හරි? දිශා දෙක. කියවල ඉතින් කෙනෙකුට තේරෙනවනේ මේ මොකක්ද ගැනද කියන්නේ කියලා. You must look both sides twice. දෙවතාවක් කියන්න මට දාන්න පුළුවන් මේ වචනේ twice. ඔබ බැලිය යුතුයි දෙපසම දෙවතාවක්. හරි? දකුණ බලනවා වම් බලනවා ආය දකුණ එහෙම දෙපාර බලලා තමයි සාමාන්‍යයෙන් පාර පයින්නේ. twice දැන් ගන්නවා පාර පයින්න පෙර before crossing a road. Before crossing a road. ඕන දැක්කා. දැන් මේ වගේ ඒවා අමතක කරගන්න එපා. ඒකයි මම මේ වාක්‍යයෙන් පොඩි රෙඩ් ලයිට් එකක් ඔයගලන්ට දැම්මේ. මේ වගේ ඒවාත් කරලා තියෙනවා. ඒතකොට ඒවා කරලා තියෙන තැන හොයාගෙන නැවත හරි ඒවා මතක් කරගන්න. මේ ටිකත් එක්ක මේ වගේ තැනොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම මග අරින්න බැරි තැන. ඒකයි මම මේ හැම එකම පේපර් එකටත් අත්‍යවශ්‍ය, ඉංග්‍රීසි වලටත් අත්‍යවශ්‍ය ඔක්කොම තෝරාගෙන තමයි වඩාත් සුදුසු උචිත විදිහකට මේ කෝස් එක ප්ලෑන් කරගෙන තියෙන්නේ. ඉතින් ඒකයි බේසික් වලින් ඉඳන් කෙනෙක්ට හොඳට අල්ලා ගන්න පුළුවන් විදිහට මේක එළිම මම රෙකමන්ඩ් කරන්නේ. හරි. එහෙනම් ඔන්න රිවිෂන් පාර්ට් එක ඔය විදිහට හදාගන්න. එතකොට දවසින් දවස මේ වාක්‍ය ඔයගලන්ට අහද්දි කියන්න පුළුවන් වෙනවා. හරි. අහද්දි කියන්න පුළුවන්, හදාගන්න පුළුවන් හැකියාව එන්න වැඩි වෙන්න ඕනේ. හරි. එහෙම වෙන්නේ නැත්නම් ඒක එක තැනක ඉඳලා හරි ඔයගොල්ලෝ හදාගන්න. හරි. දිගින් දිගටම වීඩියෝ බල බල යන්නේ නැතුව එක තැනක නවතිලා හරි ඒ හැකියාව හදාගන්න. ඒ කියන්නේ නැවතිලා හදාගන්න කියනවා කියන්නේ ආය කලින් වීඩියෝස් ටික බලලා හරි ටියුට්ස් ටික බලලා ඒක පුළුවන් කරගන්න මූලිකව. ඊළඟට ඔයගලන්ට පුළුවන් වෙනවා නිකම්ම ඒ විදිහට උරු වුණාම ඊට පස්සේ තවම ඒ වගේ සිංහල වාක්‍ය වෙනම ලියාගෙන හරි දැන් මම දීපු ගොඩාක් උදාහරණ තියෙනවා. ඒක පාඩමකට අදාළව දැන් ඇබිලිටි කියලා ගත්තොත් ඒකට අදාළව උදාහරණ 25ක් 30ක් 40ක් සමහරක් වෙලාවට බෝඩ් එකේ ලියනවා වෙනම ටියුට් එකේ හෑන්ඩ් අවුට් එක වලට වෙනම හම්බ වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් පොත්පත් කියනවනම් ඒවැයන් හම්බ වෙනවා. ඒ ඔක්කොම වෙන් කරගෙන ඒවා සිංහලෙන් වෙනම කොලයක හරි ලියාගෙන නැවත නැවත මතක් කරලා බලන්න මම කියන ඉංග්‍රීසි වාක්‍ය ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක හරිද කියලා. කලවමේ ලියන්න වඩා හොඳයි. දැන් ඇබිලිටි වලින් ලියනවා, පොසිෂන් වලින් ලියනවා. එහෙනම් සිංහල වාක්‍ය ටිකක් කලවමේ 100ක් විතර හදාගෙන දැන් ඔයගොල්ලන්ට 100 වැඩි වාක්‍ය ඇති හදාගෙන දීලා තියෙන ඒවා තියෙනවා 100 වැඩි. වීඩියෝ එකෙන් මතකලා වීඩියෝස් දැන් අපි 10 වෙනි එකනේ මේ යන්නේ. වේවැයන් අනිවාර්යෙන් හැම වීඩියෝ එකකම මම වාක්‍ය කෝඩ් එක තියෙනවා වාක්‍ය 15කට වැඩි. හරි. එහෙනම් අපි ඊළඟට අද පාඩම දෙසට යමු. දැන් අපි ගිය සතියේ ඔයගොල්ලන්ට මතක ඇති ගිය සතියේ මම ටිකක් ඒක තාම මතක් කරනවා. එහෙම මතක නැත්නම් ආපහු මේ වීඩියෝ එක බලන්න. day 9 එකකින් අපි කතා කරන්න පටන් ගත්තා verbs ගැන. verbs කියන්නේ words නෙවෙයි verbs. verbs ඒ කියන්නේ ක්‍රියාපද. ක්‍රියාපද ගැන කතා කරනවා. Verbs.
මතකද ඔයගොල්ලන්ට verbs බෙදුවා විවිධ ආකාර වලින් අපි කතා කරා verbs මේව තියෙනවා කියලා. ප්‍රධාන වශයෙන් verbs අපි කාණ්ඩ දෙකකට බෙදුවා. එකක් තමයි regular verbs ආයි irregular verbs කියලා. ඒකෙදි ගියපාර handout එකක් ටිකක් ලොකු වුණා. ඔයගොල්ලන්ට ඒ කියන්නේ irregular verbs list එකම මම දැම්මා handout එකටම. ඒතකොට ලේසියි ඔයගොල්ලන්ටත් ඒක මේ කොහේ හරි ස්ටෝක් කරලා තියාගන්න ඕනේ ඔයගොල්ලෝ නේද? ඒ වගේ අර වෙන වෙනම දුන්නාම දැන් සමහරක් අවස්ථාවල මම වෙන වෙනම වීඩියෝස් වලට ටියුන් දෙක තුනෙම දාලා තියෙනවා. නමුත් මම හිතුවා ඊළඟට ඉදිරි කාලයේදී දෙන ඔක්කොම අනිත් මොනවා හරි දානවා නම් එක්සර්සයිස් එකම වෙනම දානවා නම් ඒව වෙනම දාන්න නැතුව අර ටියුට් එකටම ඇටච් කරනවා දාන්න. එතකොට වඩා පහසුයි ඔයගොල්ලන්ටත් ඒක එකපාරම print out එකක් ගන්න ඕන නම් ගන්නත් පුළුවන් එහෙම. හරි. හරි. එතකොට verbs ඒකේ regular verb list එක අනිවාර්යයෙන්ම දැන් ඉක්මනින් ඒව පාඩම් කරගන්න. ගැටලු ඇති ඔයගොල්ලෝ වල පාඩම් කරලා ඇති. නමුත් මතකයේ ඒවා අඩු වෙන්න පුළුවන්. අඩුම ගානේ මේ ලිස්ට් එක පාඩම් කරලා තියාගත්තම ඔයගොල්ලන්ට රෙගියුලර් verb එකක් හම්බුන ගමන්ම ඔයගොල්ලන්ට ආයේ පාඩම් කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් verb එක විතරක් පාඩම් කරාම ඇති. past tense එක past participle එක හැදෙන්නේ කෙලින්ම ed එක. ඒක අපි කතා කරන්නේ දැන්. ඒත් රෙගියුලර් verbs irregular verbs කියලා verbs ආකාර දෙකකට බෙදෙනවා. ඒතකොට මේ verbs වලින් අපි වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ verbs භාවිතා කරලා අපි වාක්‍ය හදන්න පටන් ගන්නවා කියන එක. දැන් එතකොට කලින් වාක්‍යවල verbs තිබුණ නැද්ද? ඒවා verbs තිබුණ නැහැ. තිබුණ helping verbs. ඉතින් helping verbs දාලා අපිට පුළුවන් වාක්‍ය හදන්න. අර am is are ඊට පස්සේ has have can මේවට අපිට කියන්න පුළුවන් මේවා එක්තරා විදිහකින් verbs. හැබැයි අර complete verbs නෙමෙයි. හරි helping verbs. උපකාරක ක්‍රියාපද. ඉතින් මේ අනුව අපිට වාක්‍ය හදන්න පුළුවන්. එහෙනම් වාක්‍යයක අනිවාර්යයෙන්ම go verb එකක් එහෙම නැත්නම් helping verb එකක් තියෙන්න ඕනේ. හරි. දැන් අපි කතා කරන්න යන්නේ අදින් පසුව උගන්වන හැම පාඩම්කදීම helping verbs ගැන නෙමෙයි verbs ගැන. දැන් ඒතකොට verbs ඒ විදිහට ආකාර දෙකක් සෑහෙන ප්‍රමාණයක් verbs තියෙනවා. ඉංග්‍රීසි වල ගත්තොත් verbs 10 ගණනක් තියෙනවා. ඒකෙන් අර ටියුට් එකේ තිබ්බනේ 100කට වැඩියෙන් හරි. irregular verbs වල ඉතින් regular verbs ප්‍රමාණය තමයි වැඩි. එහෙනම් irregular verbs ටික ඕනලා හරියට මතක තියාගන්න. ආයෙ පැටලෙන්නේ නැහැ. ඒවා ඕන තරම් පාස් කරන්න past participle එක හදාගන්න පුළුවන්. හරි. දැන් මම කියන්න යන්නේ එක්තරා විදියක්. දැන් වාක්‍ය වලදී මේ පාඩමේ තේරුම මොකද්ද? නම how to build an active voice sentence. මේ an දාලා තියෙන අපේ නේද? active voice. එතෙන්දී නෙමෙයි එන්නේ an. ඒවා මම කියන්නේ ඔයනම හරි. කොහොමද අපි active voice sentence එකක් හදාගන්නේ? ඊළඟ ප්‍රශ්නයක් එනවා කාට හරි active voice කියන්නේ මොකද්ද කියලා. active voice කියලා කියන්නේ තමයි කර්තෘකාරක වාක්‍ය. ඒ කියන්නේ ඒ වාක්‍යවල හැමතිස්සෙම කර්තෘ කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් subject එකක් තියෙනවා. මම වාක්‍යයක් ලියුවොත් මේ විදිහට I eat rice. මම බත් කනවා. ඒ වාක්‍යේ කර්තෘ කවුද? I. එයාට අපි කියනවා subject කියලා. ඊට පස්සේ ක්‍රියාව verb එක වෙන්නේ eat. ඊට පස්සේ මේ rice කියන එකට අපි කියනවා object එක. එහෙම නැත්නම් සිංහලෙන් එක meaning එක ගත්තොත් object කර්මය. ඒක කොහොමද කෙනෙකුට ප්‍රශ්නයක් යන්න පුළුවන් අපි කර්තෘ සහ මේ කර්මය කියන එක අඳුරගන්නේ. subject and verb object එක අඳුරගන්නේ කොහොමද? verb එක නම් අඳුරගන්න පුළුවන්. කනවා කිව්වම ඉතින් කනවා කියන verb එක. එතකොට මේ subject එක වෙන්නේ අම්කිසිය මතක තියාගන්න ක්‍රියාව කරන කෙනා. ක්‍රියාව කරන කෙනා තමයි subject විදිහට අපි සලකන්නේ. ක්‍රියාවට ලක් වෙන දේ තමයි අපි object එක විදිහට සලකන්නේ. ඒ කියන්නේ මෙතන නම් මම බත් කනවා කියන එක ක්‍රියාව eat. කන්නේ කවුද? අන්න මම. එහෙනම් ක්‍රියාව කරන්නේ කවුද? මම. ඒතර මෙතනට දානවා නම් කන්නේ කවුද? මම. මොනවද කන්නේ? අන්න ක්‍රියාවට ලක් වෙන දේ කියන්නේ ඔබ්ජෙක්ට් එක. එහෙනම් මොනවද කන්නේ කියන එක තමයි ඔබ්ජෙක්ට් එක වෙන්නේ. මොනවද කන්නේ කියන එකට උත්තරේ වෙන්නේ රයිස් බත්. ඔය විදිහට තමයි වාක්‍යයක සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක අපි වෙන් කරගන්නේ. ඒ අනුව අපි පළවෙනිම අපේ ස්ටෙප් එක තමයි හරිද? ක්‍රියාපද වලින් වාක්‍ය හදන්න යනකොට අපි දැනගන්න ඕනේ කරුණු කාරණා ටිකක් තියෙනවා. ඒ කරුණු ටික මම පිළිවෙලින් කතා කරගෙන යනවා.
hand out එකත් ඔයගොල්ලන්ට support එක තියෙනවා. ඒකත් එක්ක වීඩියෝ එකත් අහගෙන හොඳට ඒ ටික තේරුම් ගන්න. මෙතන හොඳ වැදගත් තැනක්. හරි මේක මිස් කරගන්න එපා. මම කියනවා මෙහෙම all the verbs in the English language, right? all the verbs in the English language are plural by birth. Are plural by birth. birth කියලා කියන්නේ උපත. by birth කියන්නේ උපතින්, plural කියන්නේ බහුවචන. ඉංග්‍රීසි භාෂාවේ ඇති සියලුම ක්‍රියාපද උපතින් බහුවචන වේ. ඒ කියන්නේ ක්‍රියාපදයකට තියෙන මීනින් එක තේරුම ගත්තොත් අර්ථය මොකද්ද කියලා ගත්තොත් ඒ අර්ථය බහුවචන අර්ථයක් තමයි හැමතිස්සෙම නිරූපණය වෙන්නේ. උදාහරණයක් විදිහට මම ක්‍රියාපදයක් ගන්නවා play කියලා. මේ play වලට මේක අපි කියන්නේ නිකන් සෙල්ලම් කරනවා කියන්නේ මේ සෙල්ලම් කරනවා නෙමෙයි අපි සිංහලෙන් ගත්තොත් සිංහල වල කොහොමද අර බහුවචනයකට ඉන්නේ කරයි කරති කියලා එන්නේ. ඒ වගේ මෙතන අපිට කියන්න පුළුවන් මේ play කියන එක දිහා බලාගෙන මේක සෙල්ලම් කරයි නෙමෙයි සෙල්ලම් කරති වගේ මීනින් එකක් තමයි මෙයාගේ තියෙන්නේ. ඒකයි මේ verbs ගත්තාම ඒවා ඔක්කොම හරිද? ආරම්භයෙන් ඒගොල්ලන්ගේ සාමාන්‍ය ස්වභාවය plural. හරි. ඒක පේන්නේ නැහැ පිටින් බලවට එහෙම ලොකුට පේන්නේ නැහැ. නමුත් ඇත්තටම මේ වගේ සාමාන්‍ය ක්‍රියාපදයක් ගත්තාම ඒකේ ක්‍රියාපදේ ස්වභාවය plural වෙනවා. තව එකක් ගමු. come කියවම එනවා නෙමෙයි එති. හරි. එයි කියලා කියන්නේ singular, එති කියන්නේ plural නේ. අර කියන්නේ ඔවුන් එති. එහෙමනේ කියන්නේ. ඔහු නම් එයි. ඔහු එයි ඔවුන් එති. ඒතකොට මේක එති. ඒ වගේ මීනින් එකක් තමයි ඉංග්‍රීසි වල හැම verb එකකටම තියෙන්නේ. අපි ඊළඟ එක ගමු eat. එතකොට කති. ඒ වගේ මට පුළුවන් හැම verb එකක්ම සිංහලෙන් ලියුවොත් අර කරති, දුවති, පනිති, අටති, පිහිනති ඔය වගේ හැම එකම plural විදිහට මීනින් එක දරපා ගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒක ඉංග්‍රීසි වල අපි දැනගත යුතු දෙයක්. හැම verb එකක්ම plural by birth උපතින් බහුවචන වෙනවා. ඊළඟ නීතිය. මම මේකත් මෙහෙම තියාගත්තේ ඒක වඩා හොඳයි. ඒක අපිට පැහැදිලි කරන්නත් ලේසියි. හරි. ඊළඟට තියෙනවා rule එක. ඒ rule එක මම කියනවා හොඳට අහගෙන ඉන්න. listening part එකත් ඕගොල්ලන් ඉංග්‍රීසි දැනුමට වැදගත් වෙනවා. එහෙනම් හොඳට අහගෙන ඉන්න. මෙහෙමයි මම කියන්නේ. හරි. When we write a sentence, we should use plural verbs with plural subjects. I want to know plural verbs with plural subjects and singular verbs with singular subjects. When we write a sentence, we should use plural verbs with plural subjects and singular verbs with singular subjects. මොකක්ද ඒකෙන් කියන meaning එක? අපි වාක්‍යයක් ලියන විට when කියලා කිව්වේ විට. අපි වාක්‍යයක් ලියන විට we should use අපි භාවිත කළ යුතුයි plural verbs with plural subjects. ඒ කියන්නේ ක්‍රියාපද බහුවචන නම් subject එක බහුවචන විය යුතුයි. ක්‍රියාපද ඒකවචන නම් singular නම් singular verbs with singular subject. subject එක singular විය යුතුයි. හරිද? ඒ කිව්වේ මෙහෙම කතාවක්. දැන් අපි ගාව තියෙනවා මෙන්න මේ විදිහට අර pronouns අපි ලියන I, we, you, they, he, she, it කියලා. මේ pronouns ටිකෙන් අපිට පුළුවන් වෙන් කරගන්න singular ඒවා මොනවද plural ඒවා මොනවද කියලා. දැන් plural ඒවා විදිහට මම I එක්කම I අපි සලකන්නේ මෙතනදී plural විදිහට මේ වලට plural කියලා දාන්න පුළුවන්. he, she, it කියන ටික singular කියලා දාන්න පුළුවන්. ඒ අනුව මෙන්න මේ theory. ඒතර මේ වගේ දැන් අපි ඕනෙම subject එකක් ගන්නවා අපිට වාක්‍ය වල ඉතින් එක එක ඒවා කියන්න වෙනවනේ. මේ ටික විතරක් නෙමෙයි. තව
නාමල් කියන්න පුළුවන්, සුපුන් කියලා නමක් කියන්න පුළුවන්, my father my mother කියන්න පුළුවන්, ශ්‍රී ලංකා කියන්න පුළුවන්, our house කියලා කියන්න පුළුවන්. ඕනේ සබ්ජෙක්ට් එකක් අපිට දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දාන සබ්ජෙක්ට් එක අපි බලන්න ඕනේ ප්ලූරල්ද සිංගියුලර්ද කියලා. ඒ බලලා ප්ලූරල් නම් අනිවාර්යෙන් verb එකක් තියන්න ඕනේ ප්ලූරල් විදිහට. ඒ බලලා ඒක සිංගියුලර් නම් verb එකක් සිංගියුලර් විය යුතුයි. ඒක තමයි නීතිය. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ප්ලූරල් නම් verb එක අනිවාර්යයෙන්ම ප්ලූරල් විය යුතුයි. සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එක අනිවාර්යයෙන් සිංගියුලර් විය යුතුයි. පැහැදිලිද? හරි. දැන් මම වාක්‍යයක් ලියනවා. හරිද? මම වාක්‍යයක් ලියනවා. ඒ වාක්‍ය බලන්න. මම ලියනවා මෙහෙම. මෙහෙම ලියනවා මම. You work in a factory. මොන වාක්‍යයක් ලියවම බලන්න මේකේ සබ්ජෙක්ට් එක you. ක්‍රියාව කරන්නේ you නේ. එහෙනම් you බලනවා මෙතන you plural නේ. you plural. එහෙනම් you plural නම් verb එක මොනවා වෙන්න ඕනද? plural වෙන්න ඕනේ. බලනවා pluralද කියලා. O plural. ඒකට හේතුව මේ තියෙන්නේ verb එකේ original විදිය. original form එක. අපි කිව්වා original form එක අනිවාර්යයෙන්ම මොකක් කියලාද? plural කියලා මේ plural by verb. ඒ කියන්නේ original form එක verb එක අනිවාර්යයෙන්ම plural. එහෙනම් මේ වාක්‍ය ගැටලුවක් නැහැ. මෙයා plural, මෙයා plural. ඒ වාක්‍ය හරියි. ආයෙම ලියනවා work ම දාලා she ඇය දැන් ඔබ වැඩ කරනවා කර්මාන්තශාලාවක ඇය වැඩ කරනවා මම කියන රෝහලක කියලා. She work in a hospital. She work in a hospital කියලා ලියනවා. She work in a hospital. දැන් බලනවා වැඩේ හරිද කියලා. වැඩේ කියන්නේ මොකද්ද? නීතිය. plural වෙන්න ඕනේ, singular වෙන්න ඕනේ. She බලපුවම singular. she singular එකක්. ඊට පස්සේ verb එක බලනවා. verb එකේ තියෙන original form එක නෙමෙයි මෙතන තිබෙකම මෙතන තියෙන එක නේ original form එක. verb අපිට අහෙන් දකින්න dictionary අපිට බලුවොත් අපිට හම්බෙන්නේ verb. ඒතර verb එක එනම් මේ original විදිහ නම් මේක මොකක් වෙන්න ඕනද? plural. අන්න එතකොට singular subject එකක් එක්ක plural verb එකක් ඇවිල්ලා මේක වැරදි. මේක වැරදි. ඒ වාක්‍ය වැරදි. හරි. ඔය දේ තමයි ඔයගොල්ලෝ විශේෂයෙන් අවබෝධ කරගන්න ඕනේ දේ. අපිට ඒකවචන subjects singular subjects භාවිත කරනකොට ක්‍රියාපදවල විශේෂිත වූ වෙනසක් කරන්න සිද්ධ වෙනවා. හරි. ඒවා මෙහෙම නිකන් විභාගات ලියුවොත් අනිවාර්ය වාක්‍යෙ වර්ධිනවා. 10 20 ගණන් කරලා අපිට ඒවා ඒකවචන කරලා ලියන්න බෑ. හරි අවබෝධයක් ඇතුව ලියන්න ඕනේ. ඒ හරි අවබෝධය තමයි ඒකවචන subject එක. වාක්‍ය මුලට ප්‍රධානීය විදිහට ඒකවචනයක් දානවා නම් අනිවාර්යයෙන්ම ඒක verb එක singular වෙන්න ඕන. එහෙනම් කොහොමද අපි verb එකක් singular කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ. verb එක singular කරන්න අපිට පුළුවන් we can use two methods. අපිට පුළුවන් භාවිත කරන්න ආකාර ක්‍රම දෙකක්. ක්‍රමෙදි දෙකක් භාවිත කරන්න පුළුවන්. එකක් තමයි adding s to the end position. හරි. s එකක් එකතු කරනවා මේ verb එකේ අන්තිමට සාමාන්‍ය බහුලව භාවිත වෙන්නේ ඒක. හරි. අගට s එකක් එකතු කරනවා. නමුත් සමහරක් ඒවා es එකතු කරනවා. හරි. ක්‍රියාපදයේ අගට s හෝ es එකතු කිරීමෙන් අපිට පුළුවන් වෙනවා ඒ verb එක singular verb එකක් කරගන්න. දැන් අතන මම ලියපු verb එක නම් verb නේ. නම් verb කියන එකත් එක්ක මම දානවා s එකක් work s. මේ verb එක singular වෙනවා. ඊට පස්සේ go වගේ go වලින් ඉවර වෙන verb එකක් ගත්තොත් ඒකෙදී තියෙන්නේ go es. එතන එකතු වෙනවා es. ඒ es දාන එක මම නීතියක් ඕනනම් කියනවා පැටලෙයි නම් කෙනෙකුට හිතුණා es කියලා මොකක්ද ඒ කියන්නේ කියලා නේද? යම් කිසි ක්‍රියාපදයක් මෙන්න මේ වෑන් ඉවර වෙනවා. ss sh ch o x
කියන මෙන්න මේ විදිහට ඉවර වෙනවා නම් අවසාන වෙනවා නම් ඒ වගේ වචන වලට අගට දාන්නේ ඒක වචන කරන්න සිංගියුලර් කරන්න s නෙමෙයි es. දැන් go වල all in ඉවර වෙන්නේ. එහෙනම් all in ඉවර වෙන්න එයා මේ සිංගියුලර් verb එකක් කරන්න es තමයි දාන්නේ s නෙමෙයි s විතර දානවා. මෙහෙම දැම්මට හරියන්නේ හරි. goes කියලා මෙහෙම තියෙන්නේ. ඒක. හරි. එහෙනම් අන්න අපිට දැන් අවස්ථාවක් හම්බ වෙනවා singular subject භාවිත කරන්න. එහෙම නැත්නම් singular subject එකක් දාලා verb එක origin එක දැම්මම කරගන්න. එහෙනම් අපිට පුළුවන් verb එකත් singular කරගන්න දැන් මේ නීතිය. ඉතින් එහෙනම් දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් සරල active voice sentence එකක් හදාගන්න අවශ්‍ය කරන කාරණා ටික දැන් ඔයගොල්ලෝ ගාව ඔක්කොමලා තියෙනවා. ඒ තමයි එකක් හැම verb එකක්ම original ආකාරය බහුවචනයි කියන එක දැනගන්න ඕනේ. ඊළඟට අපිට singular subject එකක් එක කවදාවත් original verb එකක් නැත්නම් plural verb එකක් දාන්න බෑ දැම්මොත් වැරදි. ඒ ඊළඟ එක අනිත් නීතිය තමයි එතකොට අපි ඒකෙදි විසඳුමක් විදිහට කරගන්නවා ඕනෙම plural verb එකක් අපිට පුළුවන් singular කරගන්න අගට s හරි es හරි දාන්න. දැන් ඔයගොල්ලෝ ගාව කොහොම ක්‍රම විදි ටික තියෙනවා. දැන් තියෙන්නේ වාක්‍ය ටිකක් හරියට හරි ගස්ස ගන්න එක විතරයි. හරි. අපි එහෙනම් බලමු වාක්‍ය මේ කොහොමද දාගන්නේ. මේ පැත්තෙන් මේ පැත්තෙන් බලමු වාක්‍ය ටිකක් ගොඩනගා ගන්න. හරි මෙතන මේ මම කියන වාක්‍යය it drinks milk. Who carry boy. මෙන්න තියෙනවා it subject එක singular වෙලා ක්‍රියාපදේ ඒ නිසා අපි singular කරගන්න. එයා singular වෙන්නේ නැහැ. එයා singular කරන්න. ඊළඟට මම plural එකක් ගන්නවා ඒ අතරතුර they. They prepare vehicles. දැන් මේක කෙලින්ම plural verb එක. They prepare vehicles. they වල repairs කරන්න ඕනේ නැහැ. එහෙම කරොත් ඒක වැරදිනවා. අයියේ. they කියන එක plural. දැන් plural එකක් එක plural එකක් ආවට ගැටලුවක් නැහැ. අපිට ගැටලුව වෙන්නේ plural එකක් එක singular. ඊට පස්සේ my father do කියන එක මම ගන්නවා කරනවා කියන එක. ඒතකොට ඒ ක්‍රියාපදයට අපිට my father ඒක වචන නිසා do එක does කරන්න වෙනවා. es දාපු එකයි කරේ හරි. does the government job. තව එකක් අපි ලියමු. he watches Bollywood movies. He watches. Yes. පේනවද? watch කියන එක ch වලින් ඉවර වෙනවා නෙමෙයි. අන්න නීතිය දුන්නා. දුන්න නීතියට අනුව එයාට s නෙමෙයි es කියලා ඇවිල්ලා තියෙන අකට එයාට ඒක වචන කරන්න ඕන. එහෙනම් ඔන්න ඔය කරුණු ටික එතනකම් මම හිතනවා පැහැදිලි ඇති කියලා සියලු කරුණු සවිස්තරාත්මකව මම පැහැදිලි කරා. ඔයගලන්ට මේ ටික හරියටම ගලප ගන්න පුළුවන් වෙන්න ඕන. හරි? කිසිම එකේ අමාරුවක් කියලා නැහැ. තියෙන්නේ පොඩ්ඩක් අර හිතන්න වාක්‍යයක් කියන්න කලින් ඒකේ තියෙන සබ්ජෙක්ට් එක සිංගියුලර්ද ප්ලුරල්ද කියලා. එච්චරයි තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ හරියට හදාගත්තොත් කිසිම ගැටලුවක් නැතුව වාක්‍ය හදාගන්න පුළුවන්. හරියට හරි. ඊට පස්සේ මම ඊළඟ කොටස විදියට ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා බලනවා. අපි ප්‍රශ්න අහන්න කලින් හෑන්ඩ් අවුට් එකේ තියෙන මොනවද කියන එකත් අපි බලාගෙන යමු. හෑන්ඩ් අවුට් එක කොහොමද ඔයගොල්ලෝ සකස් කරගන්න ඕනේ කියලා. අපි ඒක බලමු කොහොමද. හෑන්ඩ් අවුට් එකේ මෙහෙම තියෙනවා දාලා all the verbs are plural by verb in the English language. ඒක කිව්වා. ඒකේ go, swim, play කියලා ක්‍රියාපද තුනක් හිස්තැන් තියලා තියෙනවා. ඒක දිහා ගන්න ඔයගොල්ලෝ සිංහලෙන් go කියන්නේ යති. යයි නෙමෙයි යති. ඒ plural කියන එක අපිට පොඩ්ඩක් පෙන්වන්න ගන්නයි ඕනේ එතන. වෙන විදිහකින් එකකින් පෙන්වන්න බෑනේ.
ඒකේ අදහස් වෙන්නේ ඒ සිංහලෙන් අපි කතා කරන එකෙන් නම් යති යනවා නෙමෙයි නැත්නම් යයි නෙමෙයි යති. ඒතකොට ඒකේ ප්ලූරල් ගතියක් තියෙනවා නේ කිව්වම. swim පිහින්නයි නෙමෙයි පිහින්නති. play සෙල්ලම් කරයි නෙමෙයි සෙල්ලම් කරති. ඊට පස්සේ rule එක නීතිය. If the subject of a sentence is plural, the verb should be plural of that sentence. And if the subject of a sentence is singular, the verb should be in singular form. යම් වාක්‍යයක subject එක බහුවචනයි නම් verb එකක් බහුවචන විය යුතුයි සහ subject එක ඒකවචන නම් verb එකත් ඒකවචන විය යුතුයි. මම වාක්‍යයක් දාලා තියෙනවා they play right, we run right. okay ඒවා ගැඹුරුවක් නැහැ. නමුත් he play කිව්වොත් එතන වැරදි wrong. she run කිව්වොත් ඒක wrong. ඒවා කරන්න ඕන කොහොමද කියලා අපි දැන් දන්නවා. We can turn a plural verb into singular by adding s or es to the end position of that verb. අපිට පුළුවන් හරවන්න plural verb එකක් singular form එකට අගට s හරි es හරි එකතු කරලා. දැන් ඒක උදාහරණයක් දෙන්නලා තියෙනවා play plays, come comes, swim swims. go එහා පැත්තේ තියෙන්නේ es එනවා. go goes, catch catches again අල්ලනවා, brush කියන්නේ මතිනවා, brush brushes. ඊට පස්සේ අවසානයේ now we can build the sentence with the singular subject. ඒකේ උදාහරණ විදිහට මම දීලා තියෙනවා he eats rice and curry every day. ඔහු හැමදාම බත් සහ ව්‍යංජන ආහාරයට ගන්නවා. she works in a factory. ඇය කර්මාන්තයක වැඩ කරනවා. ඊට පස්සේ අපි එනවා ප්‍රශ්න හදන්නේ කොහොමද කියලා බලන්න. ඒ කරුණු කියන හරි. ප්‍රශ්නයක් ක්‍රියේට් කරගන්න විදිය. දැන් මම වාක්‍යයක් ලියනවා. වාක්‍යය ලියනම බලමු ප්‍රශ්නයක් කොහොමද දාන්නේ කියලා. active voice sentence වල අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ දෙයක් තමයි verb එක. ඒ වාක්‍යයේ තියෙන ක්‍රියාපදයට අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ හැමතිස්සෙම verb එකක් තියෙනවද කියලා. මොකද ඒකට හේතුව ඒ verb එක දිහා බලලා තමයි අපි තීරණය කරන්නේ මේක මොන කාලයට අයිති එකක්ද නැත්නම් මොන tense එකට අයිති එකක්ද කියලා tenses ගැනම කතා කරන්න කියනවා. එතකොට මේක day 10 එක. හරි. day 10 එකෙන් අපි කතා කරනවා වාක්‍යයක් හදාගන්න ආකාරය ක්‍රියාපදයක් දාලා. ඊට පස්සේ අපිට තියෙනවා tenses වලට ආරම්භයක් කරගෙන tenses ගැන සාකච්ඡා කරන්න. එතකොට tenses මම කලින් කියලා ඇති ඔයගලන්ට tenses තියෙනවා සාමාන්‍යයෙන් 12ක්. active voice ඒවා 12ක් තියෙනවා. ඒත් අනිවාර්යෙන් අපිට දවස් මම හිතන විදිහට දවස් 15ක් වගේ ඇයි ඒ ටික කවර් කරගන්න. හරි. tenses 12ට අදාළව මොකද සමහර දවස්වල එක tense එකක් ඉවර කරන්නත් බැරි වෙන්න පුළුවන්. මොකද tenses වලත් සමහරක් ඒවා ටිකක් අර වැඩිපුර විස්තර තියෙන tenses තියෙනවා. ඒකට ඒ වගේ දවස්වල මම එක දිගට මේක කරන්නේ නැහැ. මොකද ඒක ඕගොල්ලන්ට අපහසුයි එතකොට. හරි. ඒ නිසා අනිවාර්යයෙන්ම එක දවසකට කොහොම හරි එක tense එකක් ගන්න තමයි යන්නේ. ඒකට ආසන්නව දවස් 15ක් වගේ යයි tenses 12ට ඊළඟට කලින් ඉවර කරන්න පුළුවන් නම් දවස් 13කින් හරි ඉවර කරන්න පුළුවන් නම් ඉවර කරනවා. ඊට පස්සේ passive voice තියෙනවා.
හරි පැසිව් වොයිස් වල තියෙනවා ටෙන්සස් 8ක්. ඒතර ඒකටත් ඒ දෙකටම 20ක් නේ. ඒතර ඒකට අනිවාර්යයෙන්ම 12ට 20යි. ඒතර දවස් 20ක් වගේ වෙන් කරන්න වෙනවා අපිට ටෙන්සස් ටිකයි පැසිව් වොයිස් ටිකයි කවර් කරගන්න. හරි මොකද ඒවත් එක්ක තව ගොඩක් වැඩ කරගන්න පන්ති යන්නේ. ඒ නිසා. ඊට පස්සේ ඊට අමතරව තව දවස් 10ක් අපිට ඉතුරු වෙනවා ආසන්නව. ඒ දවස් 10 තුල අපිට තව තියෙනවා ගොඩක් වැඩ කරන්න. ඒ කියන්නේ ඔය ටෙන්සස් කරන ගමන් මම මුළු දවසම ටෙන්සස් නෙමෙයි. ඒ අතර මම අර කිව්ව parts of speech කියලා කිව්වනේ. ඒකෙත් හැමතිස්සෙම ටියුටර් දීලා යම් කිසි ප්‍රමාණයක් කවර් කරන්න උත්සාහ කරනවා. ඒ අනුව එහෙම තමයි ඉදිරි කාලේ දැන් අදින් පස්සේ වැඩ ටික යන්නේ. හරි. එහෙනම් අපි බලමු දැන් මේ වාක්‍යය you read novels. novels කියන්නේ මොනවද? නවකතා. ඔයා ඔබ කියවනවා නවකතා. ඉංග්‍රීසි වල දැන් ඔබ කියන්නේ you කියන එකට ඔබ කියන්නත් you ඔබලා කියන්නත් youනේ. ඒ නිසා ඒක කොයි වුණත් ගැටලුවක් නැහැ. හැබැයි plural ඔබ කිව්වත් plural කියන එක තනියෙන් කෙනෙකුට ඔබ කියලා කිව්වත් ඒක plural කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. you read novels. ඊට පස්සේ අපිට දැන් ඕනේ කරනවා මේකේ ප්‍රශ්නයක් අහන්න. මේකේ තේරුම වෙන්නේ මොකද්ද? ඔයා පොත් කියවනවා. මට අහන්න ඕන මොකද්ද? ඔයා පොත් කියවනවද? හරි ඔයා නවකතා පොත් කියවනවද? මට නවකතා පොතක් ඉල්ල ගන්න වගේ අහනවා මම ඔයා නවකතා පොත් කියවනවද කියලා. එතකොට මම මේක කරන්නේ කොහොමද? දැන් අපි මෙච්චර දවස් ඔයගලන්ට පුරුදු විදිහක් තියෙනවා ප්‍රශ්න අහනවා. හරි helping verbs එහෙම වල නේද? ඒකදී අපි ගොඩක් කරේ පේන්න තිබිච්ච අර helping verb එක මොකක් කරාද ඉස්සරහට ගත්තා. has have නම් හරි මට තියෙනවා නම් හරි I have මට තියනවාද කියලා අහන්නම් have වල. එහෙට මොකක් හරි දැන් ගමේ රැස්වීමක් වගේ තියනවාද කියලා අහන්නම් is there a meeting නැත්නම් is there a funeral. හරි මොකක් හරි අනෙක් is වලින් ඔය ප්‍රශ්නයක් අහන්න නම් is she නේද are you එහෙම කියලා අපි ඒවා මුලට අරගෙන helping verb මුලට ගත්ත ප්‍රශ්නයක් වුණා. ලේසියි. ඒ අනුව ගිහිල්ලා මේකේ අපිට පුළුවන් වෙයිද read කියන verb එක ඉස්සරහට ගත්ත ප්‍රශ්න හදුවොත් එහෙම පුළුවන් වෙයිද? අන්න එතන ගැටලුවක් වෙනවා. එහෙම අපිට කරන්න බෑ. හරි මෙයා මෙහෙම අරගෙන read you novels කිව්වට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි ප්‍රශ්න හදන්නේ ඉංග්‍රීසි වල. හරි. ඒක තමයි දැන් අපි කියන්නේ. ඔයගොල්ලෝ මේ විදිහට ඒක මතක තියාගන්න. හරි. හැමතිස්සෙම ඉංග්‍රීසි වල verbs වල තියෙනවා කරනවා කියන අර්ථය. ඒ verbs කියන්නේම ක්‍රියාපදනේ. හරි. ඒවා ක්‍රියාපද වුණාම ක්‍රියාපදයක් කියන මොකනේ කරන දෙයක්. එහෙනම් ඒකේ හැමතිස්සෙම ගැප් වෙලා තියෙනවා ඉන්ක්ලූඩ් වෙලා අන්තර්ගත වෙලා තියෙනවා මෙන්න මේ do කියන අර්ථය. ඒක අපිට පේන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම verb එකක් වුණාම එයාගේ මොකක් අන්තර්ගත වෙන්න ඕනේද? කරනවා කියන මීනින් එක තියෙන්න එපා නේද? ඒක තමයි verb එක ක්‍රියාපදයක් වෙන්නේ. එහෙනම් මට එක්තරා විදිහකින් කියන්න පුළුවන් මේ read කියන verb එක ගත්තාම මේ read කියන verb එක හැදිලා තියෙන්නේ do plus read වලින් කියන. දැන් read කියන එකට අර do කියන කරනවා කියන සාධක එකතු වුණාම තමයි ඒක මොකක් බවට පත් වෙන්නේද? verb එකක්. ඇත්තටම ක්‍රියාපදයක් බවට පත් වෙන්නේ. ක්‍රියාකාරී ක්‍රියාපදයක් බවට පත් වෙන්නේ. හරි? ඒ විදිහට ඔයගොල්ලෝ තේරුම් ගන්න හැමතිස්සෙම. එතකොට අපිට පුළුවන් වෙනවා දැන් මෙතනින් මෙන්න මේ do කියලා එකක් වෙනුණා. ඒක අපිට පේන්නේ නැහැ. දැන් you read novels කිව්වහම ඒ වාක්‍ය අපිට do කියන එක පේන්නේ නැහැ. නමුත් අපි දන්නවා එයා read ඇතුලේ ඉන්නවා කියලා. ඒ හින්දා අපි මොකද කරන්නේ? මෙන්න මේ do අර කලින් විදිහට අපිට පුළුවන් helping verb එකක් විදිහට ඉස්සරහට දාන්න. අන්න ඉස්සරහට ගත්තා. දැන් ඉස්සරහට අරගෙන අපි වාක්‍ය කියනවා මම පළවෙනි කියනවා. ඒතර do D capital. Do you read novels? මොනවා අපිට මේක දැන් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න ඕන. හරි. ඒතර ඔන්න ඔය විදිහ තමයි බහුවචනකින් අපි ප්‍රශ්න හදනකොට හදන්නේ. දැන් ඊළඟට කෙනෙකුට එන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක්. ඒක වචනේ කොහොමද ඔබ වෙන්නේ? මම ඒක වචන වාක්‍යය මේ පැත්තෙන් ලියනවා. හරි. මම ලියනවා මෙහෙම he
he drinks fruit juice. ඔහු බොනවා පළතුරු ජූස්. හරි. පුරුද්දක් විදිහට හැමදාම කරන දෙයක් කියනකොට ඒතර කවුරු හරි කෙනෙක් ඔහු පළතුරු ජූස් බොනවා. හරි. අපේ පුතා පළතුරු ජූස් බොනවා. එයාට ඔක කමන්න දෙන්න. එමා මගෙන කියන්න පුළුවන් නේ. ඔහු පළතුරු ජූස් බොනවා. He drinks fruit juice. ඒකෙම අපි පළතුරු ජූස් යාට දෙන්න කලින් වගේ යන වාක්‍යයක් විදිහට අපිට අහන්න පුළුවන්. ඔහු පළතුරු ජූස් බොනවද? හරි. දුන්නොත් දීලා අපි වෙන අපරාධෙ. ඒ නිසා අපි අහනවා ඔහු පළතුරු ජූස් බොනවද? දෙන්න අහන්න. එතකොට කොහොමද අපි අන්න ප්‍රශ්නේ හදාගන්නේ? ඒත් මේ විදිහමයි. දැන් මේ විදිහම අපි බලනවා මේ ක්‍රියාපදය හැදලා තියෙන්නේ කොහොමද කියලා. ක්‍රියාපදය බලපුවම එතන තියෙන drinks s එකක් එකතු වෙච්ච ක්‍රියාපදය. එතකොට එතනත් අනිවාර්යයෙන්ම වෙනසක් නැහැ. ක්‍රියාපදයක් නම් ඒකේ කරනවා කියන හැඟීම තියෙන්න ඕනේ එකතු වෙලා ගැළප වෙලා. එහෙනම් do කියන එක තියෙන්න ඕනේ do plus drink. දැන් හැබැයි මෙයා ඒක වචනින්ද පොඩි වෙනසක් කරලා තියෙනවා. වෙනස තමයි මොකද්ද? s දාලා. එහෙනම් මේ වෙනස අපි හැමතිස්සෙම කරන්නේ හරිද? ඒකත් ඔයගොල්ලෝ නීතියක් විදිහට මතක තියාගන්න. අපි යම් කිසි වෙනසක් ක්‍රියාවකට කරනවා නම් ඒ වෙනස අපි හැමතිස්සෙම කරන්නේ මෙයාට නෙමෙයි මෙයාට. ඒ කියන්නේ අත් වශයෙන්ම අපි ඒක වචන කරන්නේ මෙයාව. හැබැයි ඒ යටතේ අපිට මුළු එන වචනේ හරිද? අගට ඒක තීරණය වෙනවා අවසානයේදී. හැබැයි ඇත්තටම අපි මුලින්ම වෙනස කරන්නේ මෙයාට. මෙයාව තමයි ඒක වචන කරන්නේ. එහෙනම් මෙයාව ඒක වචන කරද්දී අපිට s දාලා හරියන්නේ නැහැ. es දාන්න. ඒ කියන්නේ thus. ඒ කියන්නේ වෙන විදිහෙන් කිව්වොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒක වචන ක්‍රියාපදයක් හැදිලා තියෙන්නේ thus plus ඒ අදාළ ක්‍රියාපදයෙන් කියලා තේරුම් ගන්න. හරිද? එතකොට දැන් ඔන්න ඒකෙත් අපි වෙන් කරගත්තා හැදිලා තියෙන්නේ කොහොමද කියන එක. plus drink. දැන් හරි. එතකොට ඒ වාක්‍යයට අපිට පුළුවන් වුණ ප්‍රශ්න හදන්න අපි මොකද කරන්නේ? does කියන එක ගන්නවා ඉස්සර. එතකොට වාක්‍ය නම මේ විදිහට does he නෑ h capital මේ simple වෙනවා. මොකද does මුලට ආපු නිසා. does he දැන් ඔන්න හොඳට මට කියන්න මතක් කරලා කල්පනා කරලා බලලා කියන්න. does he drinks fruit juice the does he drink fruit juice the දැන් drink දාන්න s එක ඇතුවද s එක නැතුවද? එතන තමයි ඔයගොල්ලන්ට වරදින්න පුළුවන් තව තැනක්. s එක නැතුවයි අපි එතන drink දාන්න. does he drinks කියන්නේ does he drink. ඒකට හේතුව අපි drinks කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියන එක වෙන් කරලා තමයි does plus drink කියලා වෙන් කරේ. එහෙනම් does වලින් තමයි අර s එක නියෝජනය වෙන්නේ. දැන් does එක අපි එළියට අරන් තියෙනවා. එළියට ගත්ත හින්දා දැන් drinks වල තියෙන s එක අයින් වෙලා තියෙනවා. ඒක තියෙන්නේ does ගාව. ඒ නිසා ඉතුරු වෙන එක තමයි drink. ඒ නිසා ඒක වචන වාක්‍ය වල හොඳට මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ does වෙන් කළොත් කවදාවත් ක්‍රියාපදයට s දාන්නේ නැහැ කියන එක. And does he drink fruit juice? දැන් මේක ප්‍රශ්නයක් වෙනවා. හරි. ඔන්න එතකොට ඒ වෙනසත් ඔයගොල්ලෝ අඳුරගත්ත ප්‍රශ්නයක් හදන්නේ කොහොමද කියන එක. ඊට මම ඒකටත් වාක්‍ය කීපයක් ලියන්නම්. තව ප්‍රශ්න කීපයක්. හරි. ඒකට තව පැහැදිලි වෙයි ඔයගොල්ලන්ට. හරි. මෙතන අපි ලියමු. Do they grow vegetables? Do they grow vegetables? ඔවුන් එළවලු වගා කරනවද? කෙලිම ප්‍රශ්න. දැන් ඔයගලන්ට පුළුවන් මේ හැකියාව මේකත් එක්ක හොඳට ප්‍රැක්ටිස් වෙන්න. මේකත් එක්ක ප්‍රැක්ටිස් වෙලා ඊට පස්සේ වාක්‍ය කෙලින්ම හදා ගන්න තියෙන්නේ. ඒකට ඊගාව සතියේ මම අර රිවිෂන් එකක් කරනකොට සිංහල වාක්‍ය විදිහට මේවා අහන්න. ඒතර ඔයගලන්ට පුළුවන් ප්‍රකාශය දෙන්න ගිහිල්ලා ඒ ක්‍රියාපදයක් තියෙනවා නම් ඒක වෙන් කරගෙන සබ්ජෙක්ට් එක මොකද්ද කියලා බලලා do the does the මොනට එන්නේ කියලා තීරණය කරගෙන වාක්‍ය හදාගන්න. ඊම සාර්ථකත්වයක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ do I know you?
කවුරු හරි හම්බ වෙලා අපිට කතා කරන පාරේදී මචං කියලා කතා කරනවා. හරි යාළුවෙක් අපේ වයස කෙනෙක් කියලා හිතන්නකො. ඊට පස්සේ දැන් අපිට මතක නැහැ මේ කවුද කියලා. හරි? කවුද දැක්කම දැකලා නැහැ. සමහර වෙලාවට ඉතින් කොයි දෙයක් පාරක් හම්බෙච්ච කෙනෙකුට අපිට මතක නැහැ. නමුත් එයාට අපේ හොඳට මතකයි. එහෙම වෙලාවක් තියෙනවා නම් තරම්. ඉතින් අපෙන් අහනවා කොහොමද කියලා අහනවා. නමුත් දැන් අපිට මතක නැහැ. ඉතින් ටිකක් වෙලා කල්පනා කරලා අහනවා. හොඳයි. එහෙම එකපාරටම අහන්නේ නැහැ මෙහෙම. හොඳයි මට නේද? I'm fine. But do I know you? මම ඔයාලා දන්නවද කියලා එහෙම අහනවා නේ. ඒතකොට අර එයා මොකක් හරි එකට රිප්ලයි එකක් දෙනවා. මම ඔයාව දන්නවා. ඒකයි මේක තේරුම. ඊට පස්සේ do people in Sri Lanka. එතකොට ඒකේ subject එක වෙනවා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන they you වගේ ඒවා නැතුව noun එකක් මම අරන් තිනවා people කියලා. ඒතර මේකේ do the people දාන එකත් වඩා හොඳයි. මොකද මම people ලව වෙන් කරලා තියෙනවා රටක එක්තරා රටක ඉන්න people ලව. ඒ නිසා එතන වඩා හොඳයි the එක දාන එක. හරි. Do the people in Sri Lanka earn a lot? ශ්‍රී ලංකාවේ මිනිසුන් ගොඩක් උපයනවාද? earn කියන්නේ උපයනවා. මොනවා හරි දෙයක් සම්බ කරනවා උපයනවා කියලා කියන්නේ. ඒක තමයි earn කියන්නේ. එහෙනම් ශ්‍රී ලංකාවේ මිනිසුන් ගොඩක් උපයනවා. ඊළඟට මම අර පැත්තට වාක්‍ය කීපයක් දානවා මෙහෙම. Does it eat fruits? දෙකම fruit වලට සම්බන්ධයක්යි. උදේ කියන fruit juice බොනවා. සතෙක්ගෙන් වගේ අපි අහනවා does it eat fruits? දැන් එතකොට it කියලා වගේ මෙතන eats කියලා දාන්න එපා මත තියාගන්න. හරි පිළිවෙලකට මම ආවේ. ඒතකොට ඒක පැටලීමක් වෙන්න බෑ ඔයගොල්ලන්ට. does මුලට අරන් තියනවා නම් ඒක ඊට පස්සේ ආයේ s එකක් එකතු වෙන්නේ නැහැ. does it eat fruits? ඌ පළතුරු කනවා. මොනවා කියන්නේ? ඊට පස්සේ how කියන එක මම දානවා question word එකක් විදිහට. how does he කියලා දාලා තියෙනවා. how does she go to work? how does she go to work? go to work කියන්නේ වැඩට යනවා කියන එකනේ. එහෙනම් how does she go to work? ඇය කොහොමද වැඩට යන්නේ? ඒතකොට does වලට නම් කියනවා ඒකට goes වෙන්නේ එහෙම නැහැ. ඇය කොහොමද වැඩට යන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ රේල්වේද නේද බස් එකේද ඒ විදිහට. හරි. එහෙනම් ඔන්න ප්‍රශ්න වලට උදාහරණ වාක්‍ය 6ක් මම දාලා තියෙනවා බෝඩ් එකේ දැනට. හරි. 6ක් නෙමෙයි 7ක් නේද? මේකත් එක 7ක්. ඒ 7ත් එක්ක ඔයගොල්ලෝ රිෆර් කරගන්න කොහොමද හදාගන්නේ කියලා ප්‍රශ්නයක්. මම හිතනවා ඒ ගැටලුවක් නැතුව ඇති කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද නෙගටිව් එකක් හදාගන්නේ කියලා. දැන් මම කිව්වා අනිවාර්යයෙන්ම ඔය හැම එකටම අදාළව question එක නෙගටිව් එක නෙගටිව් ඉන්ට්‍රොගටිව් කියන එක හැම එකක්ම අපි සාකච්ඡා කරන්න ඕනේ. හරි. දැන් මේ ඉස්සාවල ඉඳලා මම මේක කිව්වනේ නේද? හැම එකටම මේක එනවා කියලා. දැන් මේ ක්‍රියාපද වලට වෙලා තියෙනවා. ඉතින් ඒකෙත් ඒ විදිහටම වෙලා තියෙනවා. නෙගටිව් ෆෝම් එක හදා ගන්න ඕනේ. ඊට කලින් බලමු මේක මොකක්ද තියනවද කියලා. ක්‍රියාපදය දාන්න කියලා තමයි. How do we make a question? එතකොට ඒකේ මම ඉඳ තියලා තියෙන වාක්‍ය you go to school every day කියන වාක්‍යය ඔයගොල්ලෝ
ඊතර දෙකත් දෙපැත්තට ගහලා තියෙනවා. ඒ දෙකේ වෙන් කරගන්න go කියන එක හැදිලා තියෙන්නේ do plus go වලින් කියලා. දෙවෙනිට මම දාලා තියෙනවා she drinks coffee කියලා. ඒකේ දාගන්න drinks කියන එකට does plus drink. ඒකට අදාළව තියෙනවා උදාහරණ කිහිපයක්. Do you know the answer? Do you know the answer? ඔයා උත්තරේ දන්නවද? Does it make nests? ඌ කෝඩු හදනවද? කුරුල්ලෙක් ගැන වගේ අහනවා. ඌ කෝඩු හදනවද? How do we find the way? අපි කොහොමද මාර්ගය හොයාගන්නේ? කොහේ හරි ගිහිල්ලා අතරමං වෙලා වගේ කවුරු හරි කෙනෙක් යාළුවෙක් අහනවා ඕගොල්ලන්ගෙන්. එතකොට how do we find the way? කොහොමද අපි මාර්ගය හොයාගන්නේ කියලා. ඊට පස්සේ නෙගටිව් එකක් හදා ගන්න විදිය නෙගටිව් එකත් අර විදිහටම සම්බන්ධයි. අපි බලමු ප්‍රශ්නයක් මේ ඇති අර්ථ වාක්‍යයක් එකින් අරගෙන මේ හරි ගන්නම්. we swim පියනවා කියන verb එක මම ගන්නවා. we swim in this river. අපි පියනවා මේ ගඟේ. අපි මේ ගඟේ පියනවා. යාළුවෙක්ගේ ගෙදර වගේ ගියපම එයාලා පොලේ කට්ටිය කියනවා අපි මේ පියනන ගඟ හැමදාම මේක අපි පියනවා කියලා. එතකොට මේ වාක්‍යෙ මට ඕනේ හදාගන්න එක්තරා විදිහකට මොන විදිහකටද මට හදාගන්න ඕනේ නැති අර්ථ විදිහකට නෙගටිව් විදිහකට. ඒ කියන්නේ අපි මේ ගඟේ පීනන්නේ නැහැ. එක්ක කිඹුල්ලු ඉන්නවා නැත්නම් භයානකයි නේද ගැඹුරුයි සුලිය තියෙනවා. එහෙම ප්‍රශ්නයක් ඉඳලා කොහොම හරි අපි මේ ගඟේ පීනන්නේ නැහැ. එතකොට අන්නේ පීනන්නේ නැහැ කියන එක මට හදාගන්න ඕන. එහෙනම් මම ඒක හදාගන්නේ කොහොමද? ඒක තමයි නෙගටිව් වලින් අපි බලන්න යන්නේ. එතකොට එනවා දැන් අර විදිහටම තමයි. හරි මුලින්ම වෙන් කර ගැනීමේ පියවර තමයි හරි මුල්ම පාර්ට් එක. එහෙනම් මේක ගමු බලන්න. swim දැන් plural එකක් නේ. එහෙනම් swim කියන එක මට වෙන් කරන්න පුළුවන් do plus swim කියලා. do plus swim. ඊට පස්සේ මම මොකද කරන්නේ? අර සාමාන්‍ය ඔයගලන්ට සුපුරුදු විදියක් තිබ්බනේ නෙගටිව් කරන. කලින් ඒවා ඇමිස්සවල ඉඳලා නෙගටිව් කරන විදියක් තිබුණානේ. ඒ විදිහටම තමයි මේකෙත් යන්නේ. ඒකේ ලොකු වෙනසක් නැහැ. මොකද ඒ කරපු විදිය not එකතු කරන එක. not එකතු කරන එක. ඒක එකතු කරන්නේ කොතෙන්ද කියන එක වැදගත් වෙනවා හැබැයි. ඒක එකතු කරන්නේ අපි මෙන්න මෙයා. do එක තමයි not එක කියන්නේ. ඒතර do එක not එකතු වුණාම ඒක මොකක් වෙනවද? don't වෙනවා. කෙටි කරපුවම අර will එක not want වුණා වගේ do එක not එකතු වුණාම don't වෙනවා. එහෙනම් කෙලින්ම අපිට වාක්‍ය ලියන්න පුළුවන් මේ විදිහට we don't swim in this river. We don't swim in this river. අපි මේ ගඟේ පීනන්නේ නැහැ. හරි. සරලයි අමාරුවක් නැහැ මේක. හරි. ඊට පස්සේ මම ඊළඟට ඒ වචනේ බුද්ධ ගන්නවා මේ විදිහට. අපි ගමු my father drinks liquor. L-I-Q-U-O-R. කෙනෙකුගේ තාත්තා කෙනෙක් ඉන්නවා එයා මත්පැන් බොනවා. හරි. ඒතර එහෙම ළමෙක් කියනවා my father drinks liquor. මගේ තාත්තා මත්පැන් බොනවා. තව සමහර වෙනවා මත්පැන් බොන්නේ නැහැ. නේ? හිමයි ඉන්නවා. my father මගේ තාත්තා මත්පැන් බොන්නේ නැහැ කියලා කියන්න ඕනේ. එතකොට ඒ ළමයි. එතන මොකද්ද කියන්නේ? කෙලින්ම drinks හැදිලා තියෙන හැටි බලන්න. drinks හැදිලා තියෙන හැටි බලපුවම එයා හැදිලා තියෙන්නේ does plus drink වලින්. ඒ මෙතන ඒක වචනනේ s එකක් එකතු වෙලා තියෙනවා. එහෙනම් s එකක් එකතු වෙලා තියෙන verb එකක් නම් එයාට අනිවාර්යයෙන්ම වෙන්වීම වෙන්න ඕනේ. does plus අදාළ verb එක. අදාළ verb එක තමයි drink. එහෙනම් does plus drink වලින් හැදිලා තියෙන්නේ. එහෙනම් මෙයාව ඉස්සරහට මෙයාට නැති අර්ථය. not දැම්ම නම් හරි. ඉස්සරහට ගන්න නැහැ. not දැම්ම නම් හරි. එහෙනම් does not මොකක්ද වෙනවද? doesn't වෙනවා. does plus not මොකක්ද වෙනවද? doesn't.
don't and doesn't තමයි අපි use කරන්නේ negative form එකේදී active voice sentences වලට. හරි. then my father drinks liquor, then my father doesn't. then අන්න එතන විශේෂයෙන් වැදගත් වෙන තැන කලින් drinks තිබුණා. හැබැයි මෙතන doesn't අලුතින් එකතු කරලා drinks කියලාම දාන්න එහෙම එපා. වෙලා තියෙන දේ හරියට මම පෙන්නුවේ ඒකයි. හරි. සමහර ළමයි මතක තියාගන්නවා ඒක වචන නම් doesn't කියලා දානවා. ඒවම අමතක වෙලා drinks කියලා තියෙනවා. එහෙම ලියන්න එපා. My father doesn't drink. S නෑ. හරි. drink වල S නෑ. ඒ doesn't වෙන වෙලා තියෙනවා මෙතන. doesn't drink liquor. ඔන්න එතකොට අදාළ වන ක්‍රියාපදේ නැති අර්ථය අදාළ වන විදිහ. හරි. ඊට පස්සේ මම වාක්‍ය කීපයක් තව ලියනවා. ඔයගොල්ලන්ට තව බලා ගන්නත් එක්ක. හරි. I don't like teledramas. සමහර වෙලාවෙ ඉන්නවා නේද? teledramas වලට කැමති නැහැ. හරි. ඊට වැඩිය නිදිය ගන්න හොඳයි කියලා ටීවී එක වල නිදිය ගන්නවා. ඒතර එහෙම වෙච්චාම ඒ වගේ කෙනෙකුට කියන්න පුළුවන් I don't like teledramas. කැමති කියන එක verb එකක් වෙනවා. කැමති වෙනවා. ඒකට ඒකෙදි කැමති වෙන්නේ නැහැ. I don't like teledramas. ඊළඟට nobody දානවා. ඒ කියන්නේ මට ඕනේ කිසිම කෙනෙක් කැමති නැහැ කියනද. ඒතකොට දැන් ඔන්න nobody තියෙනවා. දැන් මේක අපිට නිරන්තරයෙන් හම්බුන වාක්‍යයක් අනිකුත් tenses මේ helping verbs වලින් වාක්‍ය හදනකොට nobody ආවම negative sentences වල negative grammar part එක විදිහට negative වෙන එක නැතු වෙනවා. එහෙනම් මෙතෙන්දි මම ගන්නේ nobody works after 6 p.m. අපි ගමු ඔයාලගේ ගාමන්ට් එක වගේ කියනවා nobody works after 6 p.m. here. මෙහි කවුරුවත් වැඩ කරන්නේ නැහැ 6න් පසු. මෙහි කවුරුවත් 6න් පස්සේ වැඩ කරන්නේ නැහැ. OT කරන අය 6 වෙද්දි ඉවර වෙලා යනවා. හරි. හරි. එහෙනම් nobody කියලා අපුවම මෙතන විශේෂත්වයක් තියෙනවා. nobody doesn't කියලා එහෙම අපි දාන්නේ නැහැ. මොකද එතකොට negative double negative වෙනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. nobody කියලා අපුවම nobody works. ඊට පස්සේ තව එක වාක්‍යයක් අපි ලියමු. ආයතන පොඩ්ඩක් ඒක මේ ඒක වචන තත්ත්වයකට ආවා. nobody works කියලා ඒක යන්නකොට මේ පැත්තට. හරි. plural වලට අපි තව වාක්‍යයක් ලියමු. ඒකේම අපු හින්දා plural වලින් දැම්මේ monks where. monks කියන්නේ හාමුදුරුවන්ට. monks where කියන්නේ හාමුදුරුවරු අඳිනවා orange colored robes. robes කියන්නේ සිවුරට. සිවුර කියලා ඇඳුමක් කියනවා නේද අපි දැන් බෞද්ධ ආගමික ස්වාමීන් වහන්සේලාගේ. ඒතර හාමුදුරුවන්ට ස්වාමීන් වහන්සේට කියන වචනේ තමයි monk ඉංග්‍රීසි වලින්. ඒකේ plural එක monks. monks where the plural ආපුවම එතන verb එක plural වෙන්න ඕනේ. s එහෙම දාන්නේ නැහැ. monks wear orange colored robes. ඒක මට negative එක හදන්න පුළුවන්. monks දැන් මේක මම ඇති අර්ථයෙන් ලියලා තියෙන්නේ. ඒතර මට negative එක මේක හදන්න පුළුවන්. monks don't wear. monks don't wear dark colored. මම කියනවා මෙහෙම dark colored robes. දැන් ඔන්න negative එක ආවා. orange කියන එක අයින් කරලා මම හිතන වාක්‍ය වෙනසක් කරා. මොකද නැති අර්ථය හරියට meaning එකේ නැහැ නේද? එතකොට හාමුදුරුවෝ අඳින්නේ නැහැ අඳුරු පැහැති සිවුරු.
අඳුරු පැහැති ඒවා අඳිනවා. නමුත් සමහර පන්සල් වල එහෙම සමහර නිකායවල වලින් තියෙනවා ඒ වගේ අර අඳුරු පැහැති ඒවා ඇඳීම කරන්නේ නැහැ. ලා පැහැති ඒවා තමයි නිරන්තරයෙන් අඳින්නේ. සමහර කට්ටිය ඉන්නවා අඳුරු පැහැයවම අඳින අය. හරි. ඊට පස්සේ අපි ඒක වචන පැත්තට ගියොත් ඒක වචන වාක්‍යයක් මෙතන සම්මුණා කමක් නැහැ අපි ලියමු මේකෙදි. He doesn't letters well. ඔහු හොඳින් අකුරු ලියන්නේ නැහැ. අකුරු නිකන් අර කියන්නේ අකුරු ගතයි කියලා නේද? අකුරු වගේ කියන්නේ. ඒතර ඒ වගේ ඔහු හොඳින් ලියන්නේ නැහැ. He doesn't write letters well. ඔහු අකුරු හොඳින් ලියන්නේ නැහැ. ඒ නිසා මට අකුරු ටික හදලා දෙන්න කියලා ගුරුවරයෙක් වගේ ඉතනවා ළමයි කියන දෙමව්පිය. ඊට පස්සේ තව එකක් කියමු අපි. Our country doesn't export. Our country doesn't export paddy. අපේ රට එක්ස්පෝර්ට් කියලා කියන්නේ මේ වචනේ import export කියලා වචන දෙකක් තියෙනවා. import කියලා කියන්නේ ආනයනය කරනවා. මොනවා හරි දෙයක් රටකින් තව රටකට ගෙන එනවට ඒ රටට ගෙන එනවට තමයි import කියලා කියන ආනයනය. export කියලා කියන්නේ රටකින් තවත් රටකට යවනවා. හරි? එතකොට export මොනවද මේ වචනේ? paddy. paddy කියන්නේ wheat වලට. Our country doesn't export paddy. අපේ රට වී අපනයනය කරන්නේ නැහැ. අපනයනය කරන්න තියා දැන් අපිට ආනයනය කරන්න වෙලා තියෙන්නේ. හරි මේ දවස්වල නම් හරි. සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. නමුත් අතිරික්තයක් වී තියෙනවා නම් ඉස්සරහම අපි අහලා තියෙනවා කතා. ඒ කාලේ වී අපනයනය කරන්නත් අපේ රටක තිබුණා කියලා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට නැති අර්ථය ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි. ඊළඟට අපි අවසාන ආකාරයේ විදිහට දැන් ඒක අද දවසේ ප්‍රධාන වෙලාවක අපි ගත්ත වෙන්කරේ මේ ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්සස් වල හරියටම ඒ ක්‍රියාපදයක් දාලා කොහොමද වාක්‍යයක් හදාගන්නේ කියන්නේ. දැන් මේකම ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. මේකම තමයි සිම්පල් ප්‍රසන්ට් කියලා කියන්නේ. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කියලා අපි ටෙන්ස් එකක් කතා කරනවානේ. ඒ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ තියෙන වැඩ ටිකම තමයි මේ අපි කරන්නේ. නමුත් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ තව භාවිත ටිකක් අපිට ඊගා දවසේ තියෙනවා. නෙගටිව් ඉන්ට්‍රොගටිව් ෆෝම් එක. ඒ කියන්නේ නැද්ද කියලා අහන ආකාරය. දැන් ඒක ඔයගලන්ට ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. හරි? අපි නැති අර්ථ වාක්‍යකින් කෙලින්ම doesn't එහෙම නැත්නම් don't හරි doesn't හරි තියෙනවා නැති අර්ථ වාක්‍යයක් නම් අනිවාර්යයෙන් ඒ තියෙන don't හරි doesn't හරි ඉදිරියට ගන්න එක තමයි නැති අර්ථයේ එක්ක ප්‍රශ්න නෙගටිව් ඉන්ට්‍රොගටිව් වලදී අපි කරන්නේ. හරි? ඒක ලොකු අමාරුවක් නැහැ. මම කෙලින්ම ලියනවා නැති අර්ථ වාක්‍ය. හරි sharks කියලා කියන්නේ මෝරුන්ට. මෝරා දන්නව නේද? මෝ දින මාළු වර්ගයක් කියන්නේ මෝරා කියලා.
මෝරට තමයි shark කියලා කියන්නේ. ඒතකොට ඒක බහුවචන plural එක මම අරන් තිනවා sharks. එහෙනම් ඒකෙදි මම ගන්න නැති අර්ථය දාන්නේ don't. doesn't දාන්නේ don't plural නිසා. have. ඒ මොකද have එක කියලා තියෙන අර කලින් කරපු ඒ have මද ඔය have ම තමයි have කියන ක්‍රියාපදයක් තියෙනවා. have කියලා helping verb එකක් නේ අපි කතා කරේ. ඒකටම have කියලා ඔයගොල්ලෝ අර irregular verb list එක බලන්න ඒකේ සමහරට ඇති have කියලා තියෙනවා කෙලින්ම verb එක. ඒ verb එක තමයි මම මෙතන දාලා තියෙන්නේ. The sharks don't have strong bones. strong කියන්නේ ශක්තිමත්, bones කියන්නේ අස්ථි. ඒ අනුව මේක මම අහනවා මේක මට නෑ කියලා කියන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ මට ඕනේ නැද්ද කියලා අහන්න. ඒ අනුව මම මොකද කරන්න ඕනේ? මේ don't කියන එක ඉස්සරහට දාන්න. ඒතර වාක්‍ය වෙනවා don't sharks have strong bones. ඒක සරලව ලියන්න question mark එකේ මෝරුන්ට ශක්තිමත් ඇට අස්ති නැද්ද? ඊළඟට මම කෙලින්ම don't වලට අරගෙන ලියන වාක්‍යයක් don't they clean their rooms every day? don't they clean මේ don't clean ඔවුන් හැමදාම ඔවුන්ගේ කාමර පිරිසිදු කරන්නේ නැද්ද? don't they clean their rooms every day? ඊට පස්සේ තව එකක් අපි question word එකක් දාමු why කියලා දාමු. why don't you use the mobile phone? ඇයි ඔයා ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ නැත්තේ? දැන් සමහරව ඉන්නවා එහෙම ජංගම දුරකථන දැන් උන් තරම් දැන් තියෙනවානේ අඩුවටත් ගන්න. නමුත් දැනුත් එහෙම ජංගම දුරකථනයක් ඒගොල්ලෝ පාවිච්චි නැහැ. හරි? සමහරක් ඔය මේ ලොකු ඒ කියන්නේ හොඳ සල්ලිකාර කට්ටියක් ඉන්නවා බිස්නස් එහෙම කරන ලොකු පුද්ගලයෝ. නමුත් ඒගොල්ලන්ගේ මේ ජංගම දුරකථනයේ තියෙන අර රුපියල් 10කට විතර තියෙන්නේ මේ කෝල් ගන්න විතරක් පුළුවන් එක. හරි කෝල් ගන්න පුළුවන්, එලාම් තියන්න පුළුවන්, මෙසේජ් එකක් වගේ යවන්න පුළුවන්. ඒ වගේ ෆෝන් එකක් තමයි එයා ගාව තියෙන්නේ. ඉතින් සමහර අය ඉන්නවා එහෙම හරි. ඒ කියන්නේ ඒකට වැඩි කැමති නැහැ ෆෝන් වල. ඒක ඇත්ත. මොකද ෆෝන් වලින් මොකක් වෙනවද? ඒකෙන් තියෙන වාසි පැත්තක් වගේම වැඩිපුර තියෙන්නේ හානිදායක පැත්ත. ඔයගොල්ලෝ නිකන් කල්පනා කරලා බලන්නකෝ ඔයගොල්ලන්ගේ කොච්චර කාලයක් ඒකට නිකරුණේ නාස්ති වෙනවද කියලා නේද? ඒ නිසා ඒක නරක පැත්ත වැඩි. ඒක නරක පැත්ත පුළුවන් තරම් අඩු කරලා තමන් පාලනය කරගන්න ඕනේ ෆෝන් එක. කොහොම වුණත් වාක්‍ය අපි අහන්න පුළුවන් you කියන එක plural විදිහට අපි ගන්න ඔබ වුණත් ඔබලා වුණත් දෙකටම නම් why don't you use the mobile phone? ඇයි ඔයා ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ නැත්තේ? ඊට පස්සේ doesn't වලට අපි මේ වගේ ප්‍රශ්න කීපයක් doesn't she get up at 6 a.m. ඇය get up කියන්නේ අවදි වෙනවට උදේ අවදි වෙනවට ඇය අවදි වෙන්නේ නැද්ද උදේ 6ට? ඊට පස්සේ doesn't the president wear the national suit? Doesn't the president wear the national suit? එතකොට ඒවැත් ඔයගොල්ලන්ට පේනවා ඇති doesn't මුලට ගත්ත නිසා මේ වගේ ක්‍රියාපදවල s එක අයින් වෙලා තියෙනවා. හරිනම් මේක ඇති අර්ථයක් විදිහට ආවනම් she gets up කියලානේ. doesn't නැතුව වුණා මම කිව්වේ. she gets up at 6 am කියලා එන්නේ ඇය 6ට නැගිටිනවා කියනවා අපිට කියන්න ඕන. මේකෙදිත් ඒ විදිහටම අර විදිහටම does වෙන් වෙලා එයා මුලට ඇවිල්ලා තියෙනවා. doesn't she get up කියලා. gets up නෙමෙයි doesn't she get up කියලා වාක්‍ය නිර්මාණය වෙලා තියෙනවා. මෙතන තේමයි doesn't the president
wears කියන්නේ doesn't the president wear the national suit? ජනාධිපතිතුමා ජාතික ඇඳුම අඳින්නේ නැද්ද? හරි. ඒත් ඔන්න ඔය විදිහට ඔයගලන්ට පුළුවන් අදාළ active voice sentences නිර්මාණය කරගන්න. එහෙනම් අපි අද මේ day 10 එක හරි 10th day එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඉංග්‍රීසි වල තියෙන ගැටලු සාගත කියන පැටලි සාගත තැනක් තමයි අද සාකච්ඡා කරේ ගොඩක්. හරි. අනිත් තැන දැන් have where සේවා සම්මානය ඕගොල්ලෝ දන්නවත් ඇති, දැනගෙන තියෙනවත් ඇති. නමුත් මේ කොටස ඉතාම වැදගත් විදිහේ කොටසක්. ඕගොල්ලෝ හරියට මේක අවබෝධ කරගන්න නැතුව ඉන්න ඇති ගොඩක් දෙනෙක්. හරි. ඒක ඒ නිසා හරියට අවබෝධ කරගෙන මින් ඉදිරියට හදන හැම ප්‍රශ්නයක්ම හැම නෙගටිව් එකක්ම නෙගටිව් ඉන්ටරෙක්ටිව් එකක්ම හරියට හදයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ටත් ඒක තමන්ටම බලා ගන්න පුළුවන් චෙක් කරලා හැම දවසකම මම අර විදියට ප්‍රශ්න වටයක් අහන නිසා. ඒක එතනින් හදා ගන්න පුළුවන් මේ ගැටලු තියෙනවා මොනවා හරි. ඊට සිංහල වාක්‍ය ටිකක් මම පුළුවන් වෙන වෙලාවල් වල හෑන්ඩ් අවුට් එකට දාලා තියන්නම්. ඒකට ඊගා දවසේ ඒකෙත් උත්තර සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපි සෑන් තුනක් කරගෙන ඇවිල්ලා තියෙන හින්දා ඒ වගේ වැඩකුත් කරන්න ඕන. හරි. එහෙනම් මේ දේවල් ටික අද ප්‍රධාන කාර්යභාරය වුණා අපේ. හරි. කොහොමද active voice sentence එක ගොඩනගන්නේ? ඒකෙදි affirmative form එක ගොඩනගන ආකාරය ඊළඟට affirmative එකේදී වැදගත් උනේ ඒ වචන නම් s එකක් දානවා. ඒක නැත්නම් es වලින් verb එක singular කරගන්න ඕනේ. ඊළඟට question එක ප්‍රශ්නයක් හදන්නේ කොහොමද කියන එක බලමු. do does ඉස්සරහට ගත්තා. ඒකෙදි අදාළ verb එක දිහා බලලා verb එක plural නම් do, singular නම් does. ඊළඟට හරි නෙගටිව් ෆෝම් එකක් හදාගන්න හැටි don't doesn't භාවිතයෙන් do not don't වෙනවා, does not doesn't වෙනවා. ඊට පස්සේ නෙගටිව් එකේ question එක අහන්නේ කොහොමද කියන එක don't හරි doesn't හරි ඉස්සරහට අරගෙන. ඒකට ඔය ආකාර අතර හොඳට ප්‍රැක්ටිස් වෙන්න. නිකම්ම මේ වීඩියෝ එක අහගෙන ඉඳලා විතරක් එතනින් නවතින්න එපා. අනිවාර්යයෙන්ම ඕගලන්ට පුළුවන් තනියෙන් වාක්‍ය නිර්මාණය කරන්න. නිර්මාණය කරලා වුණා මට එවන්න ඒවා සැකයි නම් නේද? සැක සංකා තියෙනවා නම් ඒවා මට එවන්න. ඒක බලලා නිවැරදි නම් ඒවා හරි ගස්සලා දෙන්න පුළුවන්. ඒතර ඒ අනුව ඒ වැඩ ටික හරියටම හදාගන්න. ඒතර ඊළඟ වීඩියෝ එකෙන් අපි ටෙන්සස් පටන් ගන්නවා. ඔයගොල්ලන්ගේ යාළුවන්වත් විශේෂයෙන් දැනුවත් කරන්න. දැන් අර මූලික දේවල් ටික අවසන් වෙලා ටෙන්සස් එහෙම හදාගන්න ගැටලු සාගත තියෙන කෙනෙක් ඉන්නවා නම් ජොයින් වෙන්න කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි ඊළඟ අද ක්ලාස් එකේ ඊළඟ වැඩේ විදිහට තියෙන්නේ vocabulary. හරි. අරකට මම ටිකක් වැඩි කාලයක් ගත්තේ මොකද ඒවා හරියටම අර කාලය අරගෙන කරන්න ඕනේ. ටෙන්ස් එක කොහොමද හදාගන්න හැටි ටෙන්ස් එකකට යන්න කලින්. මේ කරේ ටෙන්ස් එකක් තමයි. හරි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක තමයි මේ කරේ. ඒක දැන් ආපහු ආයෙ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක කරද්දී ප්‍රශ්න හදන හැටි නෙගටිව් කියන හැටි මම කියන්නේ. ඒකෙදි නිකම්ම කරගෙන යනවා. ඒකෙදි භාවිත ටිකක් තියෙනවා. ඒක විතරයි සිම්පල් ප්‍රසන්ට් කියන මම නම දාලා කරන්නේ. හරි. වෙන වෙනම ආයෙ මේ වගේ අර නෙගටිව් ඉන්ට්‍රොගටිව් එහෙම කියලා මම කරන්නේ නැහැ සිම්පල් ප්‍රසන්ට් වල. හරි. එහෙනම් බලමු අපි මේකේ vocabulary එක කොහොමද කියලා. අද දීලා තියෙන වචන මාලාව ගොඩක් රිලේටඩ් වෙනවා පරිසරයට. එන්වයරන්මන්ට් එකට රිලේටඩ් වෙන ඒවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ටාගට් කරලා යන්න පුළුවන් රචනාවක් තමයි එන්වයරන්මන්ට් සම්බන්ධ රචනාව. හරි. ගොඩාක් අවුරුදු වල කලාතුරකින් බොහොම කලාතුරකින් තමයි එන්වයරන්මන්ට් එක සම්බන්ධ නොවි කියලා තියෙන අවුරුද්දක් තියෙන්නේ. හැම අවුරුද්දකම වගේ කොහෙන් හරි එන්වයරන්මන්ට් එක සම්බන්ධයෙන් කැලලක් සම්බන්ධ කරලා තියෙනවා. ඒක ජල දූෂණය වගේ එහෙම වෙන් කරපු කැලලක් වෙන්න පුළුවන්. නැත්නම් කෙලින්ම environmental pollution වෙන්න පුළුවන්. නැත්නම් වන විනාශය deforestation වගේ වෙන්න පුළුවන්. කොයි විදිහෙන් හරි ඒ සම්බන්ධ රචනාවක් නිර්මාණය වෙනවම තමයි. ඉතින් ඒ අනුව ඒකෙදි ඔයගලන්ට ඒක ටාගට් කරන් ගියාම සෑහෙන දෙයක් කරගන්න පුළුවන් විභාගය. හරි. ඒකට අදාළ උදව් වෙන්න පුළුවන් වචන ටිකක් මම දෙනවා. මේ මීට වඩා තවත් වචන තියෙනවා. ඒවා මම ඉදිරියේදී ලබා දෙනවා. පළවෙනි එක environment. ඒකත් අකුරු ටික හරියටම බලාගන්න environment ඒ n එක එහෙම ගොඩක් වෙලාවට හැලෙයි ඔයගොල්ලන්ගේ. ඊට පස්සේ pollution දූෂණය. environment කියන පරිසරය, pollution කියන්නේ දූෂණය. ඊළඟට surrounding වටා පිටාව.
ඔයාලට දැන් පළවෙනි වාක්‍යයේ environment කියලා ලියන්න කලින් ලිය හැකි environment is our surrounding. අපේ වටාපිටාව තමයි පරිසරය කියලා කියන්නේ. හරි. ඒක පොඩි කාලෙත් කියන්නේ. ඊට පස්සේ forest jungle. මේ දෙකම වනාන්තරයට කියන වචන දෙකක් similar words නිසා එකටම දාලා තියෙනවා. chemical. chemical තියෙන්නේ පරිසරයක නෑ. පරිසරයට එකතු කරන දෙයක් නේ. pollution එකට එහෙම දායක වෙනවා. ඒකයි මේ වචන වලට ඒකත් එකතු වෙලා තියෙන්නේ. chemical කියන්නේ රසායන ද්‍රව්‍ය. hazard. hazard කියන්නේ හානිය, විපත කියන අදහස. මොකක් හරි දෙයක හානියක් වෙනවා, හානිය විපත. මේක නවුන් එක. හරි. ඊට පස්සේ deforestation. ඒක ටිකක් දීර්ඝ වචනයක් නමුත් අමාරු නෑ. deforestation. හරි. forest එකට දෙපැත්තෙන් කැලි දෙකක් එකතු වෙලා තියෙන ඔය වචනේ. බලන්නකෝ ඒක පොඩ්ඩක්. වචන පාඩම් කරනකොට ඒවා එකින් එක අපරේ අප පාඩම් කරගන්න දෙපා. ඒ වගේ අර ගැළපීම් සම්බන්ධ කරගන්න. හරි. forest එකට මෙතනින් D එකතු වෙලා deforestation එකතු වෙලා. TIO. මොන වචනයද තියෙන්නේ? අනේ deforestation. හරි. deforestation නෙමෙයි deforestation. ATIO. හරි. එතන මේ කොටස් දෙක තමයි එකතු වෙලා තියෙන දෙක. forest එකට. deforestation කියලා කියන්නේ වන විනාශය. වන විනාශයට කියන තනි නමක් තමයි deforestation. ඊළඟට timber. timber කියලා කියන්නේ දැව වලට. හරි. TIMBER timber දැව. ඊළඟට evergreen. evergreen කියලා ඔයගොල්ලෝ අහලා ඇති සමහරක් වෙලාවට ඔය evergreen parks, evergreen කියලා එම ඔය වචනේ භාවිත වෙනවා නිකන් ඔය සමහරක් ඔය environmental සම්බන්ධ වැඩවලදී. හරි. evergreen කියලා කියන්නේ සදාහරිතයි කියන එක. අපිට වනාන්තරයේ කියනවා ඒ කියන්නේ දිගටම කොළ පාටක් තියෙන වනාන්තර වලට අපි කියනවා සදාහරිත. හැමදාම හරිත පාට. evergreen. ඊට පස්සේ global warming. global warming කියන්නේ ගෝලීය උණුසුම. ඒ වගේ දේවල් දැන් පරිසරයට සම්බන්ධයි. ඒ කියන්නේ පරිසරය ගැන රචනාවක් ලියනකොට අනිවාර්යයෙන්ම environmental pollution හින්දා අනිවාර්යයෙන් මොකක්ද වෙන්නේ? ඊළඟට එන ප්‍රශ්න තමයි global warming වගේ ප්‍රශ්න. ඊළඟ එකත් ඒ වගේම ප්‍රශ්නයක් greenhouse effect. greenhouse කියලා කියන්නේ හරිතාගාරය. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ සමහරක් ඔය වගා කරන අයම සමහරක් වෙලාවට වගා කරද්දී ඔය දැන් වැස්සෙන් අවුවෙන් ආරක්ෂා කරගන්න ඕනේ බෝග වර්ග වගා කරන්න පුළුවන් අපිට greenhouse එක. ඒ කියන්නේ greenhouse එක කියන්නේ કૃත්‍රිමව අපි හදාගත්තු වීදුරු වලින් වගේ වට කරපු මේ මඩුවක් වගේ එකක්. හරි. ඒකේ අර සමහරක් බෝග වර්ගෙම වගා කරනවා. මොකද මේ අර සාමාන්‍ය පස්සේ එලිමහනේ වගා කරලා තියන්න බැරි ඒවා. එක්ක ඒවට කෘමි සතුන්ගෙන් විශාල වශයෙන් අනිතට වැඩිය හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැස්සෙන් අවුවෙන් වගේ ලොකුවට ඒවා බලපෑම් ඇති වෙන්න පුළුවන්. නමුත් අර ග්‍රීන් හවුස් එකක් වගේ ඇතුළත අපිට ඒක පාලනය කරන්න පුළුවන්. අවුව වුණත් අපිට නේද දැලක් වගේ දාලා හරි එහෙම ලොකු හිරු රශ්මියක් එනවා නම් ඒක පාලනය කරන්න පුළුවන්. නැග වීදුරු හරහානකොට එතනත් පාලනයක් වෙනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන් අර කෘමි හානි ඒ වගේ ඒවාම පාලනය වෙනවා ග්‍රීන් හවුස් එක වගා කරනකොට. greenhouse effect කියලා කියන්නේ හරිතාගාර ආචරණය. ඒ කියන්නේ ලෝකයේ අර ඒ greenhouse එකකදී ප්‍රධාන කාරණාවක් තමයි greenhouse එක අපි බලාපොරොත්තු වෙන දේ තමයි උෂ්ණත්වය රඳවා ගන්න. ඒකට අපි ගොඩක් වෙලාවට අර වායු පිටට යන්නේ නැති නිසා ගොඩක් වෙලාවට greenhouse එකක් ඇතුලේ උෂ්ණත්වය වැඩි. ඒක අපේ ඕනම තැනක තියෙනවා දැන් සංයුක්ත මොකක් හරි ගේ ඇතුලේ හිටියම උෂ්ණත්වය වැඩි. නමුත් පිටට එළියට විදුලට බැස්සම උෂ්ණත්වය අඩු වෙනවා. ආන්ගේ සංසිද්ධියම තියෙනවා. කියන වායු වර්ගයම වැඩි වුණාම උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතකොට ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියලා කියන්නේ හරිතාගාර ආචරණය කියන එක. ඔය හරිතාගාර වායු විශාල වශයෙන් ඔය කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ පිට වෙලා ඉවර වෙලා පොළොවේ තියෙන උෂ්ණත්වය පිටට යන්නේ නැහැ. හරි? පොළොවේ තියෙන උෂ්ණත්වය වායු ගෝලයට බැහැර වෙන්නේ නැතුව ආපහු පොළොවටම එනවා. මොකද හේතු වෙන්නේ අර වායු වර්ග. කාබන් ඩයොක්සයිඩ් මීතේන් ඒ වගේ වායු වර්ග නිසා පොළවේ නිපද වෙන උෂ්ණත්වය පිටට එළියට යන්නේ. ආපහු පොළොවට එනවා. ඒ නිසා පොළොව රත් වෙනවා. පොළොව රත් වුණාම එතනින් විශාල හානිදායක තත්ත්ව නේද? හරිතාගාර ආචරණය කියන්නේ ඒකයි. හරිතාගාර වායු අර විදිහට එකතු වීම. ඊට පස්සේ අවසාන එක ඔතොරිටි.
authority කියන්නේ අධිකාරිය. ඒ කියන්නේ authority එකක් මගින් අපි කියනවා මේ මොනවාරි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. environment සම්බන්ධ ප්‍රශ්න වලට. එහෙම කියලා කියනවනේ. ඒ අනුව authority කියලා කියන්නේ එතන අධිකාරිය කියන්නේ. හරි. එහෙනම් වචන ටික හරි. එතන වචන there are 10 නෙවෙයි 12 words. 1 2 3 4 5 6 7 8 9 12. හරි. වෙනදා 10 අද 12ක් තියෙනවා. ඒ 12 අනිවාර්යෙන් කරා. හරි. එහෙනම් ඊළඟට අපි වැඩ හතරක් ඇත්තටම අද හරි කරා වැඩ හතරක්. මූලික පාඩම විදියට active voice sentences වල affirmative form එක interrogative ඊට පස්සේ negative interrogative. මේ හතර ප්‍රධාන වශයෙන් කරා. ඊළඟට vocabulary එක එතන 5යි. 6 වෙනි work එක විදියට අද කරන්නේ English is fun වල මම දාලා තියෙනවා ප්‍රශ්න දෙකක්. ඒක fun කෙනෙක් අහන්න පුළුවන් fun වෙන්නේ කොහොමද ප්‍රශ්න කියලා. දැන් මේ පොඩි fun ගතියක් තියෙනවා. ඒකට හේතුව මේ කතා දෙකක් පොඩි කතා දෙකක් තියෙන්නේ. ඒ කතා දෙක ඇත්තටම A level general English paper එකේ තිබිච්ච කතා දෙකක්. හරි. එතකොට general English එකක් ගන්නවා මේකට. ඔව්. general English ඒවත් ඔයගොල්ලන්ට බැරි නැහැ. එතකොට මේ course එකෙන් මේ course එක ඉවර වෙලා මම කියනෝනේ අනිවාර්යයෙන් O level දාන්න කියලා. O level විතර නෙමෙයි general English paper එකට සෑහෙන මට්ටමකට ඔයගොල්ලන්ගේ English හැදෙනවා අනිවාර්යයෙන්. ඉතින් ඒකට දෙන ඇඩ්වයිසස් ඔයගොල්ලෝ හරියට පිළිපදින්න ඕනේ. එච්චරයි වෙන්න ඕනේ. ඒ ටික වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක ඉතින් ගුරුවරයෙක්ට තියෙනවමනේ. තනියෙන් ගුරුවරයාට විතරක් ළමයාව අලුතින්ම නිර්මාණය කරන්න බෑනේ. මම මකලා හදනවා කියන්නේ එහෙම කරන්න බෑ. ඕගොල්ලෝ ඒ උපදේශ හරියට පිළිපදලා ඕගොල්ලන්ගේ පැත්තෙන් වෙන්න ඕන වැඩ ටිකක් වෙනවා නම් අනිවාර්යයෙන්ම හොඳ මට්ටමකට ඒ එකක් මට්ටමකට ඕලෙවල් වල යන්න පුළුවන්. ඒතකොට ඒක නිකම්ම ඒකම යනවා. ඒ ලෙවල් වල ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකේ සෑහෙන මට්ටමක් හදා ගන්න පුළුවන්. හරි. ඒකේ පළවෙනි ග්‍රැමර් පාර්ට් දෙකක් මෙතන තියෙන්නේ. පළවෙනි පාර්ට් A එක මෙහෙම තියෙනවා. fill in each blank with the suitable preposition. preposition කියලා කියන්නේ නිපාත. ඉතින් ඒක කොටු ඇතුලේ තියෙන ටික ඔයගොල්ලෝ දන්න උරුපුරුදු ඒවානේ ගොඩක් වෙලාවට. from the list given in the box. පෙට්ටිය ඇතුලේ දීලා තියෙන preposition list එකෙන් හරි එක තෝරන්න කියලා තියෙනවා. use each preposition only once. පාවිච්චි කරන්නලු එක් නිපාතය only once එකපාරක් පමණක්. එක්වරක් පමණක්. there is one preposition extra. එක preposition එකක් තියෙනවා අමතර එකක්. ඒතකොට ඒ වගේ ඒවා භයානකයි. විභාග දෙන්නාත් එහෙම අර extra තියෙන ඒවා භයානකයි. හරි බලාගෙන යමු. ඒක මම උත්තර ටික දාන්නම්. එතකොට ඔයගලන්ට හරියට හදා ගන්න පුළුවන් 1 2 3 4 5 කියලා. 1 2 3 4 5. අමාරු වචන මේවා තියෙනවා නම් ඒවත් තියාගන්න. දැන් රීඩින් පාර්ට් එක මේ විදිහට කරන්නේ වෙන මොනවාකට නෙමෙයි අනිවාර්යයෙන්ම දැන් අපි ඕනෙම දෙයක භාවිතය තියෙන්න ඕන. හරි? වාහනයක් එලවන්න ඉගෙන ගන්නට විතරක් ඒක එලවන්න පුළුවන් වෙන්නේ අනිවාර්යෙන් ඒක එලවලා තියෙන්න ඕන. නේ? ඩ්‍රයිව් කරලා තියෙන්න ඕන. ඒ වගේ ඉංග්‍රීසි වල දැන් අපි ඉගෙන ගන්න දේවල් එක්කලා ඒවා කොහොමද යෙදිලා තියෙන්නේ? තව බැරි මොනවද? ඒවත් තේරෙනවනේ එතකොට නේද? ඉගෙන ගන්න නැත්නම් මොනවද? බැරි මොනවද? තේරුම් ගන්න බැරි මොනවද? ඉගෙනගෙන තියෙන ඒවා සමහරක් වෙලාවට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ එහෙම හේතු මොකද කියලා බලන්න පුළුවන් මේ වගේ ඒවා කරලා. නොකර හිටියොත් බෑනේ ඒවා බලන්න. right. කොටුව ඇතුලේ box එක ඇතුලේ තියෙනවා by with of for in on. ප්‍රොෆෙෂනල් වලට අපිට නිශ්චිතවම කියන්න බෑ මේ තේරුමයි තියෙන්නේ කියලා. නමුත් දල වශයෙන් දැන් with වලට එම කියන්න පුළුවන් සමග. for කියන්නේ ගොඩක් වෙලාවට සඳහා වගේ වල දෙන එකක්. in කියන්නේ තුල වගේ අදහසක්, on කියන්නේ මත වගේ එහෙම දල වශයෙන් ගන්න පුළුවන් අදහසක්. හරි. ඊට පස්සේ ඡේදය අපි පැරග්‍රාෆ් එක බලමු. A child psychologist ළමා මනෝවිද්‍යාඥයෙක් had twin boys. twin කියන්න පුළුවන්. twin කියලා කියන්නේ new දරුවෝ දෙන්නෙක් new පිරිමි දරුවෝ දෙන්නෙක් හිටියලු කාටද ළමා මනෝවිද්‍යාඥයෙකුට. child psychologist කියන්නේ ළමා මනෝවිද්‍යාඥයෙක්. one an optimist එක්කෙනෙක් optimist වුණාලු. ඒ කියන්නේ optimist කෙනෙක් කියලා කියන්නේ optimist and pessimist. මේ වචන දෙකේ තේරුම තමයි මෙහෙම පුද්ගලයෝ වර්ග දෙකක් ඉන්නවා අපේ සමාජේ උනා. ධනවාදී පුද්ගලයෝ ඍණවාදී පුද්ගලයෝ.
හරි ඒ කියන්නේ හැම දෙයක් දිහාම එයා බලන්නේ ධනවාදී විදියට. එහෙමනම් එයාට අපි කියනවා ඔප්ටිමිස්ට් කෙනෙක් කියලා. අසුභවාදී විදියට නේද? අර ඍණාත්මක විදියට ඕක හරියන්නේ නැහැ නේද? එහෙම තමයි මොනම අර මොකක්ද දෙයක් පටන් ගත්තා මම කියන්නේ. ඕක කළා හරියනවාද එහෙම කියන්නේ නේද? හරියක් මොකද කියන්නේ? ඕක කරලා බලමු. ඉතින් හරි ගියොත් හරි නැත්නම් නැහැ. නමුත් මේ කරලා බලන්නේ වටිනවනේ. එහෙම කියන අර කෙනෙක්ව තල්ලු කරන්න නේද? කෙනෙක් මොකද දෙයක් කියපුවම ඒකට උපකාර කරන විදිහට හැම දෙයක්ම සුභවාදීව දකින්න කෙනා මේ. එතකොට පෙසිමිස්ට් කියන්නේ හැම දෙයක්ම අසුභවාදීව, ඍණවාදී විදිහට දකින්න කෙනා. එතකොට දැන් අපිට බුද්දිසම් වල එහෙම ඉගෙනවෙන්නේ ඔප්ටිමිස්ට් වෙන්නත් එපා, පෙසිමිස්ට් වෙන්නත් එපා. මේ දෙක අතර ඉන්න කියලා නේද? ඒ වගේ අදහසක් තමයි එතන කියන්නේ. හරි. ඉතින් ඒ වගේ තියෙනවා හරි. මේ වචන දෙකෙන් ඒ අදහස් තමයි එන්නේ. ඒතර ඔප්ටිමිස්ට් කෙනෙක් එක්කෙනෙක් අනිත් කෙනා ඍණවාදී ආකල්ප තියෙන කෙනෙක්. ටිවින්ස්ලා දෙන්න. Just to see what would happen. නිකමට මොකද්ද වෙන්නේ කියලා බලන්නට. ඒකයි මේකෙන් කියන්නේ. just to see මොකද්ද නිකමට වෙන්නේ කියලා බලන්නද what would happen. මොකක් වෙයිද කියලා බලන්න. blank එකක් තියෙනවා Christmas day. අන්න ඒකට day එකක් ගැන කියනවා නම් අපිට එතනට guess කරන්න පුළුවන් එන preposition එක තමයි on Christmas day. නත්තල් දිනයේදී. He loaded පිරෙව්වා. The pessimists ඒකේ අයිතිය අපිට තියෙනවා pessimist room. ඒ කියන්නේ අර මේ ඍණවාදී ආකල්ප තියෙන ළමයාගේ කාමරේ pessimist room කියන්නේ ඒකයි හරි. my father's car කියන්නේ මගේ තාත්තගේ වාහනේ කාර් එක. එයාගේ room එක පිරෙව්වලු blank එක toys and games. ඒකෙදි වඩා හොඳයි නිපාතේ with. හරි. pessimist room. He loaded the pessimist room with toys and games. එයාගේ මේ කාමරේ ඍණවාදී කෙනාගේ කාමරේ පිරෙව්වලු සෙල්ලම් බඩු සහ හරිද මේ ගේම් ක්‍රීඩා වලින් පිරෙව්වලු. හරි. ගේම් වලට එක එක අයිටම්ස් තියෙනවා. ඉතින් හරි. ගේම් CD ඊට පස්සේ එහෙම තියෙනවා. ඒවෙන් පිරෙව්වලු. ඒ කියන්නේ දැන් එයා ඍණවාදී හැම පැත්තම ඍණ විදියට දකින්නේ. ඒතකොට අර ඩ්‍රෝයිස් සෙල්ලම් බඩු ඒ වගේ දේවල් වලින් හරි මෙයාට ඔප්ටිමිස්ට් අයිඩියා එකක් දෙන්න පුළුවන්ද කියලා. බලමු තමයි මෙයාගේ අදහස වෙන්න ඇත්තේ. සයිකොලොජිස්ට්. බලමු ඒක හරියද කියලා. In the optimist's room he dump කියන්නේ ගොඩ ගන්නවට. The pile of horse droppings. අශ්ව බෙටි කියලා කියන්නේ අශ්ව මේ මල ද්‍රව්‍ය අශ්වයේ ගාලා තියෙන ඒවා පිරෙව්වලු අර කාගේද ඔප්ටිමිස්ට් ධනවාදී සුභවාදී ආකල්ප තියෙන කෙනාගේ කාමරේ ඒවෙන් පිරෙව්වලු. එතකොට අර විරුද්ධ දෙයකින් පුරවලා තියෙන්නේ. ධනවාදී කෙනා කොහොමද ඒව දෙමුත් අවුල් ගන්නවා. එයාගේ ඒ නිසා පිරෙව්ව කාමරේ හොඳ දේවල් වලින්. toys and games. කැමති දේවල් නේවා සාමාන්‍යයෙන්. මෙයා ධනවාදී කෙනාව අකමැති අදහසක් නේ ඍණවාදී අදහසක් බලන්න ඕනේ හින්දා එයාගේ පිරෙව්වා horse droppings වලින්. අශ්ව බෙටි වලින්. That night, the father found the pessimist surrounded by his gifts. කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ අසල වගේ අදහසක්. හරි. දැන් මෙතන මොකක්ද අදහස් වෙන්නේ කියලා බලමු ආපු මුලින් ඉඳලා. ඒ රාත්‍රියේදී father තාත්තා හොයාගත්ත pessimist. මෙයා surrounded වට කරගෙන ඉන්නවා by his gifts. by කියන්නේ එතන අසල වගේ අදහසක්. හරි. ඔහුගේ තෑගි අසල එයා තෑගිත් එක්ක වට කරගෙන දැන් ඉන්නවා. cry කොහොමද ඉන්නේ? අඬ ඉන්නේ. cry කියන්නේ අඬනවා. What's wrong? The father asked. මොකද්ද ප්‍රශ්නේ? තාත්තා ඇහුවා. එයා කියනවා ඊට පස්සේ I have a ton of හරි ton of එන්නේ හරි ton of කියන්නේ kilo of sugar ඒ වගේ ton of game manuals to read. manual කියලා කියන්නේ මොනවද ඒක අර අත්පොත. දැන් game manual එකක් කියන්නේ අපි game CD එකක් එහෙම ගත්තාම ඒකේ තියෙනවා manual එකක් කරන්න ඕන විදිය කොහොමද මේ install කරගන්නේ නේද? එහෙම තියෙනවනේ. ඊට පස්සේ ඉදිරියට යන්නේ කොහොමද? වෙඩි තියන්නේ කොහොමද? ඒවා තියෙනවා. ඊළඟට I need batteries and my toys will all eventually get broken. දැන් බලන්න අර අච්චර හොඳ දේවල් වලින් පුරවලා එයාගේ තියෙන ඍණවාදී මේ වගේ කෙනෙක්නේ pessimists නේ. ඉතින් එයා කොච්චර හොඳ දේවල් කරන්න හදුවත් එයා බලන්නේ අසුභවාදී පැත්තේ. එයා කියනවා එතකොට මට හැමතිස්සෙම බැටරි ඕනේ.
හරි සෙල් නම්බර් නිකන් ක්‍රියා කරන්නේ නැහැ බැටරි ඕනේ and my toys will all eventually get broken මේ සෙල් නම්බර කවදා හරි අවසානයේදී eventually කියන්නේ අවසානයේදී කැඩිලා යනවා ඉතින් ඒ ගැන හිතේට එයා මොනවද soap SOB කියලා වචනයක් තියෙනවා soap කියලා කියන්නේ ඉකි ගසනවා අඬනවා ඉකි ගසනවා අඬනවා cry ඉකි ගසනවට soap soap the pessimist එයා ඉකි ගසලා එහෙම කිව්වා ඊට පස්සේ දැන් හරි කියලා දැන් ડોක්ටර් නේද සයිකොලොජිස්ට් ගියා ඊළඟ කෙනාගේ කාමරයට passing the optimist room the father found him dancing for joy නටනවා දැන් මෙයා හරි මෙයාගේ දැන් අක්ෂබෙටින් ඒ වුණාට මෙයා දැන් නටනවා dancing for joy විනෝදයෙන් නටනවා around the pile of manure කියන්නේ අර අපද්‍රව්‍ය හරි ඒවා මේ අපද්‍රව්‍ය ගොඩ නැත්නම් පොහොර වලට අපි කියනවා manure කියන වචනේ පොහොරනේ ඉතින් කොහොමද අෂ්ට මල ද්‍රව්‍ය කියන්නේ ඒවා පොහොර දැන් ගොම කියලා භාවිත කරන්නේ ඒ වගේ ඒවා වටේ ගොඩක් ගැහුවනේ ඒ ගොඩ වටේ දැන් මෙයා නටනවා හරි එන සතුටේ විනෝදයෙන් නටනවා එයා දැක්කා ඊට පස්සේ why are you so happy අයියෝ ඔච්චර සතුටින් ඊටම සතුට වෙලා ඉන්නේ ඇයි the optimist shouted ධනවාදී කෙනා ඔන්න මොනව කරාද shouted කෑ ගහලා කිව්වා there must be a pony somewhere here මේ හරිය pony එකක් ඇති you know ඔයා දන්නවා I am very much interested in playing with ponies ඔයා දන්නවා මම pony සමග සෙල්ලම් කරන්න ගොඩක් කැමති කෙනෙක් ඒ නිසා මේ හරිය pony එක ඇති නැත්නම් මෙතෙන්ද pony මේ මල ද්‍රව්‍යයෙන් විදියක් නැහැ ඒ හින්දා අනිවාර්යෙන් මේ pony එක මට සෙල්ලම් කරන්න පුළුවන් කියලා දැන් මෙයා ඒකට තමයි මේ සතුටු වෙලා තියෙන්නේ ඒ අනුව එතනින් මේ ස්ටෝරි එකෙන් අපිට දෙන්න හදන්නේ අයිඩියා එකක් තමයි ඔප්ටිමිස්ට් සහ පෙසිමිස්ට් කියන ඒ පර්සන්ස්ලා two types of persons ලගේ තියෙන වෙනස. ඒ කියන්නේ ඒගොල්ලෝ කොච්චර හොඳ දෙයක් වුණත් ඔප්ටිමිස්ට් කෙනෙක් පෙසිමිස්ට් කෙනෙක් දකින්නේ නෙගටිව් විදියට. කොච්චර නරක දේ වුණත් ඔප්ටිමිස්ට් කෙනෙක් නම් එයා සුබවාදී විදියට දකිනවා. ඔක්කොම එන්නේ හොඳට එහෙම කියලා කියනවා නේද? එහෙම කියලා හිතනවා. ඊට පස්සේ තව කතාවක් තියෙනවා. Fill in each blank with the correct form of the pronoun given in brackets. ඒතර මේ දේවල් වලින් අර දැන් English is fun කියන එක කොහොමද වුණත් නිකම්ම ඔහේ කියන එකක් නෙමෙයි. එහෙම කියලා වැඩක් නැහැ. අපේ ක්ලාස් එකේ ඒකක් මම දාලා තියෙන්නේ වැඩක් ගන්න පුළුවන් විදියට. ඒතර වෙන enjoy කරන්නත් පුළුවන්. ඒ වගේම යම් කිසි දෙයක් ඕගොල්ලන්ට ඉගෙන ගන්නත් පුළුවන්. වෙන විදියට. Each with the correct form of the pronoun given in brackets. ඒතර මේක ඕගොල්ලන්ට පුළුවන්. pronoun එකේ correct විදිය. අර මුලින්ම වගුවක් එහෙම කතා කරේ. ඒ වගුව අදාළයි ඒකේ තියෙන්නේ හරි pronoun එක. pronoun එකේ එක එක වර්ග. ඊට පස්සේ ඒක අපි කියවලා බලමු. A curious child. curious කියන්නේ කුතුහලය. කුතුහලයෙන් පිරුණු ළමයෙක් ඇහුවා වරක් බැලන්ක් එකක් තියෙනවා වරක් තියෙන he mother කියලා. ඒතකොට he mother කියන්නේ අපි කියන්නේ එතනට his mother. ඔහුගේ අම්මගෙන් ඇහුවා. Mommy, why are some of you hairs turning grey? ඇයි ඔයාගේ කොණ්ඩේ සමහරක් ඒවා turning grey අලු පැහැයට හැරෙමින් තියෙන්නේ කියලානේ. ඒතකොට යනවා එතන තියෙන්නේ your අයිතියක් විදිහට pronoun එකේ භාවිතය your. The mother tried to use this occasion. අම්මා උත්සාහ කළා මොකටද to use this occasion. occasion කියන්නේ අවස්ථාව. මේ අවස්ථාව පාවිච්චි කරන්න උත්සාහ කරා to teach her child a lesson. එයාගේ ළමයාට පාඩමක් උගන්වන්න පාවිච්චි කරන්න මෙයා උත්සාහ කරා. ඒ කියන්නේ ළමයාට මොකක් හරි දෙයක් නේද කියලා එහෙම කියන්නේ. පොඩි ළමයින්ට එහෙම රවට්ටන්න පුළුවන්. it කියන එක දාලා තියෙනවා. ඒකේ අදහස් වෙන්නේ itම තමයි එතන ගන්න වෙන්නේ අපිට. හරි. It is because of you. ඒ ඔබ නිසායි. Dear. Every bad action of yours ඔයාගේ තියෙන හැම නරක ක්‍රියාවක්ම will turn one of එතන I නෙමෙයිනේ my. One of my hairs grey. ඒකේ මොකක්ද කියන්නේ? Every bad action of yours ඔයාගේ තියෙන හැම නරක ක්‍රියාවකටම මගේ කොණ්ඩ ගහක් හැමදාම මොකක් වෙනවද ඔයාගේ එක නරකඩක් කරොත් කොණ්ඩ ගහ ග්‍රේ වෙනවා. ඒ කියන්නේ
අලු පාට වෙනවා. කළු පාට තියෙන කොණ්ඩ ගහ අලු පාට වෙනවා. ඔයාගේ හැම නරක වැඩකටම. ළමයා කියනවා ඊට පස්සේ බලන්න ළමයා කියන එක හරි ෆනි දෙයක් එතන. The child replied innocently. ළමයා අහිංසක විදියට ප්‍රතිචාර දුන්නා. Now I එතන එන්නේ I. Now I මයි එන්නේ I දාලා තියෙන තයි එන්නේ තයි. Now I know. දැන් මම දන්නවා why our grandmother has only grey hairs on her head. හරි. ඔන්න දැන් ළමයාට පාඩමක් ගන්නන්න ගිහිල්ලා අම්මට වෙච්ච දේ ළමයා ඊට පස්සේ උත්තර දෙනවා මම දැන් දන්නවා අපේ ආච්චිගේ කොණ්ඩේ ඔක්කොම සුදු වෙලා තියෙන්නේ මොකද කියලා නේ. දැන් අම්මා කියනවනේ ළමයා කරන හැම වැඩකටම නේද දෙමාපියන් අම්මගේ කොණ්ඩ ගහක් සුදු වෙනවා කියලා. ඒතර ආච්චිගේ මොකද වෙන්නේ? අම්මගේ අම්මානේ ආච්චි කියන්නේ. එයාගේ ඔක්කොම සුදුයි. ඒතකොට අම්මා කරලා තියෙන වැඩ දිගන්ට තමයි සුදු වෙලා තියෙන්නේ කියලා ළමයාට අයිඩියා එකක් ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ ස්මෝල් චිල්ඩ්‍රන්ලා ගොඩක් ක්‍රියේටිව්. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. අපිට වඩා අපේ වුණත් අපේ ළමා කාලේ ගත්තාම චයිල්ඩ්හුඩ් එක ගොඩක් ක්‍රියේටිව්. ඒ ක්‍රියේටිව් ගතිය අපේ තියෙන এডুকেෂන් සිස්ටම් එකකින්දද දන්නේ නැහැ. ගොඩක් වෙලාවට උසස් අධ්‍යාපන ඒ මට්ටමකට එනකොට ඒක නැතුව යනවා. ඊට පස්සේ මොකක් හරි දෙයක් මත එක්සෑම් එකක් මත පමණක් යැපෙන්න ළමයි වැඩිහිටියෝ පුරුදු කරනවා. ඉතින් අපි යොමු කරන්නේ දෙතෙන්ට. ඒක තමයි අධ්‍යාපනයක කවදා හරි වෙනසක් වෙනවා නම් වෙනස් වෙන්න ඕනේ. නැත්නම් සිලබස් වෙනස් වුණාට ඔය පොඩ්ඩක් මේක ගැලක් දැම්මට ඒක හරියන්නේ නැහැ. හරි. ඉතින් ඒවා වෙන වේද බලමු. ඉතින් ගවලන්නේ ඔයාලගේ නියම වෙනකම්. හරි. එතනින් එනම් අද day 10 එක sense day එකට දාලා කොටස් ටික අවසන් වෙනවා. ඒකෙදි අපි කතා කරේ ප්‍රධාන වශයෙන්ම අද ගොඩක් වැදගත් අද මේ දවස් මේ වීඩියෝ එක අපේ වීඩියෝ සීරීස් එකේ තියෙන එක්තරා වැදගත්ම වීඩියෝ එකක් කියලා මට මෙතන කියන්න පුළුවන්. මොකද ලොකු පාඩම් වලට වඩා මෙතන බේසික් එක හදාගන්න එක ඉතාම වැදගත් වෙනවා. active voice sentence එක affirmative form එක question negative interrogative වලට doodles භාවිතය හරියට හරියාකාරව carefully කරන්න ඕනේ. ඒ විදිහ ඔක්කොම මම theory ටික ඔයගලන්ට පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඊට අමතරව හැමදාම වගේ vocabulary එකක් අපිට තියෙනවා environment සම්බන්ධයෙන් අවසානයේ enjoy කරන්නත් තියෙනවා English is fun එකක් තවදුරටත් ඒකේ ගැටලු තියෙනවා නම් හදාගන්න උත්තර ටික මම දාලා තියෙනවා ඒ කියව කතාවට අදාළව කතාව සමතමක් තේරුම් නැතුව සමහර අයට එහෙම තේරුම් නැත්නම් ආයෙ පාරක් කියවලා තේරුම් අරගෙන බලන්න දෙකම හොඳ කතා දෙකක් තියෙනවා හරි හොඳයි එහෙනම් we will meet our next lesson from day 11th day video till all of you. Goodbye all of you, right?